හරි. එතකොට පුතේ අපි එදා ප්‍රශ්න 300කට නිකන් සාකච්ඡා කරානේ. අපිට තියෙන්නේ 300න් එහා පැත්තේ ටික එතකොට අද. එදා 500ම කතා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අර ජයසේකර සර් කතාවත් එක්ක අපිට ටිකක් වෙලා ගියානේ. දැන් බලන්න 301 ඉඳලා අපි බලාගෙන යන්න. එතකොට අපිට මේ සම්මන්ත්‍රණයට අදාළව තව තියෙනවා ඉදිගහන ප්‍රශ්න 500ක් සාකච්ඡා කරන්න. ඊට අමතරව දැන් අර තව අලුත් සම්මන්ත්‍රණයක් තියෙනවා කියලා මම කිව්වනේ මේ මාසේ 25 වෙනිදා. ඒකේ ටියුබ් දැන් ඔන්න මේ දවස්වල ගන්න පුළුවන් ආයතන හැම එකකම තියෙනවා. ආයතන වලින් ගන්න බැරි ළමයින්ට මම කිව්වනේ කුරියර් කරන්න විස්තර ටික දාන්න කියලා. එතකොට ඒක දැන් හෙට නෙමෙයි අනිද්දා වගේ ඉඳලා ඒවා ලැබෙයි. කුරියර් එකේදී අර කෑෂ් ඔන් ඩෙලිවරි ක්‍රමයට යන්නේ. ඔයගොල්ලන්ට පහුගිය දවස්වල ටියුබ් ටාප් ක්‍රමයට යන්නේ. ඒකත් ලේසි. අර පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ කුරියර් මේ දවස්වල පරක්කුයි. දැස්සහින්ද. බයිසිකල් වලට යන්න අමාරුයිනේ. ඒ නිසා ආයතන වලින් ගන්න පුළුවන් ළමයි ආයතන වලින් ගන්න. ඒ ළමයි දැන් මට විස්තර දැම්මත් කමන්නේ ආයතනයකින් ගන්න පුළුවන් නම් අරගෙන මට ආයි පාරක් මැසේජ් එකක් දාන්න මේ ඇඩ්‍රස් එකට එවන්න එපා මම ආයතනයෙන් ගත්තා කියලා. ඒකට හරි. නැත්නම් සමහර ළමයි අර ලේසියට ළඟ ළමයිත් දානවා. අර ප්‍රශ්න තියෙන්නේ කුරියර් පොඩ්ඩක් පරක්කුයි. නැත්නම් වෙන ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයගොල්ලෝ ඒ සහභාගී වෙන ළමයි ඒකේ විදිහට කරගන්න. දැන් බලන්න අපි 301 ඉඳලානේ කතා කරගෙන යන්න තියෙන්නේ. බලන්න 301 සේවයට පැමිණිය යුතු සේවකයන් වැඩට නොපැමිණීම මොකද්ද ලිව්වේ? වැඩට එන්න ඕනි සේවකයෝ වැඩට එන්නේ නැතුව ඉන්නවා නම් ඒකට මොකද්ද කියන්නේ? සේවක ප්‍රවාසිතාවය. සේවක ප්‍රවාසිතාවය ලෙසත් කිසියම් කාලච්ඡේදයක් තුල විවිධ හේතුන් මත සේවකයන් ආයතනයේ අතහැර යාම සේවක පිරිවැටුම. මොකද මානව සම්පත් කළමනාකරණයේ හේම අපි තියරි වල හැම මේ ළඟදීනේ කරේ 302 සංවිධානයේක ඉලක්ක හා එම ඉලක්ක සපුරා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ග අන්තර්ගත ලේඛනය මොකක්ද කියන්නේ? ඒ පුළමෙක් කියන්නේ මොකක්ද ලියුවේ? ඕනේ ඉලක්ක හා එම ඉලක්ක සපුරා ගැනීමට අදාළ උපාය මාර්ග අන්තර්ගත ලේඛනය මේ 21 ළමයිනේ මොකක්ද මේ ලේඛනයට කියන්නේ? මේව ප්‍රකාශය නෑ සංවිධාන සැලැස්ම නෑ ව්‍යාපාර සැලැස්ම මොකද ව්‍යාපාර සැලැස්ම සැලසුම ව්‍යාපාර සැලැස්ම නෙවෙයි බිස්නස් ප්ලෑන් එක නෙවෙයි මේක ඇවිල්ලා කළමනාකරණයේ පාඩමේදී උගන්වන්නේ සැලසුම් කරණයේ ප්‍රතිඵලයේ සැලැස්ම ඒ සැලැස්ම මෙතෙන්ට එන්නේ සැලැස්ම ඊළඟට එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කරන සහායකයින්ගේ සංඛ්‍යාව අඩු මට්ටමක සිටී නම් ඒ යම් කළමනාකරුවෙක්ට ඍජුවම වාර්තා කරන සේවකයෝ සංඛ්‍යාව අඩුයි නම් ඒකට මොකක්ද අහනවා කියන්නේ මොකක්ද කියන්නේ? පටුපාලන අවකාශය. පටුපාලන අවකාශය ඊළඟට නූතන අලෙවිකරණ දර්ශනය මොකක් අභිමුඛ දර්ශනයක් වෙලා තියෙනවද? කියන්නේ වර්තමානයේ අලෙවිකරණ දර්ශනය කාව අභිමුඛ කරගෙනද ක්‍රියාත්මක වෙන්නේ? ගනුදෙනු කරු ව්‍යාපාර භාණ්ඩ එහෙම නැත්නම් කාර්මික භාණ්ඩ පිළිබඳ සිදු කරන විකුණුම් ප්‍රවර්ධනය කාර්මික භාණ්ඩ ගැන කරන විකුණුම් ප්‍රවර්ධනයට මොකක් කියලාද කියන්නේ? පෞද්ගලික ප්‍රවර්ධනය වෙළඳ ප්‍රවර්ධනය 306 මූල්‍ය ශක්තිය ඉක්මවා වෙළඳපොළ කටයුතු වල නිරත වීම. ඒ කියන්නේ තමන්ගේ තියෙන මූල්‍ය හැකියාවට වඩා බිස්නස් කරන්න යනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? අධි වෙළඳාම්. ලෙසද මූල්‍ය ශක්තියක් පැවතියද වෙළඳ කටයුතු වල නිරත නොවීම. ඒ කියන්නේ තමන්ට මූල්‍ය ශක්තිය තිබිලත් ඊට අදාළ වෙළඳ කටයුතු කරන්නේ නැත්නම් ඌණ වෙළඳාම්. 307 ජංගම වත්කම් වලින් බඩු තොගය අඩු කිරීමෙන් ලැබෙන අගය ජංගම වගකීම් වලින් බෙදීමෙන්
ශනික අනුපාතය ගණනය කළ හැකිය. ශනික අනුපාතය ගණනය කළ හැකිය. ශනික අනුපාතය ගණනය කළ හැකිය. 308 කාර්යඵල ඇගීමේ අරමුණු ප්‍රධාන වශයෙන් පරිපාලන අරමුණු හා සංවර්ධන අරමුණු. පරිපාලන අරමුණු හා සංවර්ධන අරමුණු. පරිපාලන අරමුණු හා සංවර්ධන අරමුණු. ඊට පස්සේ කළමනාකරුවන්ට අවශ්‍ය දැනුම කුසලතා හා ආකල්ප ලබා දීම. සංවර්ධනය තුලින් සිදුවන අතර කළමනාකරන නොවන සේවකයන්ට දැනුම ආකල්ප කුසලතා ලබා දීම පුහුණුව. කළමනාකරුවන්ට දෙන එකට කියන්නේ සංවර්ධනය කියලා, කළමනාකරන නොවන සේවකයන්ට දෙන එකට කියන්නේ පුහුණුව කියනවා. 310 කළමනාකරුවෙක් සතු වූ යුතු කුසලතා අතර මනෝභාවාත්මක මානව සම්බන්ධතා හා අනිත් එක මොකද්ද? තාක්ෂණික. මේ මූලික කුසලතා තුනනේ තියෙන්නේ තාක්ෂණික. ඊළඟට ව්‍යාපාර ආයතනයක සංවිධාන ව්‍යුහය හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මොකද්ද භාවිත කරන්න පුළුවන්? සංවිධාන සටහන. ස්ථාපිත කරන ලද ප්‍රමිතීන්ට අනුව නිමිබාණ්ඩ නිශ්චිත රටාවකට අනුව පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදන පාලනය. තත්ත්ව පාලනය. සංවිධානයක සියලුම සේවකයින්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය තුළින් භාණ්ඩ හා සේවාවල ගුණත්වය වර්ධනය කිරීම සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රමය සමස්ත තත්ත්ව කළමනාකරණය. 314 අලෙවිකරණය මගින් ගණදෙනුකරුවන් නිර්මාණය කිරීම මෙන්ම ඔවුන් රඳවා තබා ගැනීම රඳවා ගැනීමද සිදු කරනු ලබයි. 315 යනු කිසියම් නිෂ්පාදකයෙකු තම නිෂ්පාදිත භාණ්ඩ අලෙවි කිරීම සඳහා එක්තරා පාරිභෝගික පිරිසක් කෙරෙහි අවධානය යොමු කිරීමයි මොකක්ද ඒකට කියන්නේ? ඉලක්ක වෙළඳපොළ. භාණ්ඩයේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ සන්න මහා ඇසුරුමයි. ප්‍රචාරණයේ මූලික අරමුණු තුනයි. මොකද්ද මූලික අරමුණු තුන? තුනන්නේ හතරක් තියෙනවා. මොකක්ද? සිහිපත් කිරීම, දැනුවත් කිරීම, පෙළඹවීම. දැනුම් දීම, පෙළඹවීම, සිහිපත් කිරීම. දැනුම් දීම, පෙළඹවීම, සිහිපත් කිරීම, දිරිමත් කිරීම. හතරක් තියෙනවා. තුනක් ලිව්වනම් හරි. මානව සම්පත් කළමනාකරණයේ පොදු වර්ගුණ වන්නේ සංවිධානයේ සඵලදායකත්වය වැඩි කිරීමට ආයතන සතු මානව සම්පත් තුලින් උපරිම දායකත්වය මොකක්ද? ඇති කර ගැනීම හා රඳවා ගැනීම. ඇති කර ගැනීම හා රඳවා ගැනීම. සර් කීවෙනි එකද ඔය? දැන් යන්නේ 318. 318 මේ කියන්නේ ඇති කර ගැනීම හා රඳවා ගැනීම. 319 අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන් සිදු කරන ඕනෑම ව්‍යාපාර ක්‍රියාවලියක්. අපි කියන්නේ විද්‍යුත් ව්‍යාපාර. ඕනෑම ව්‍යාපාර ක්‍රියාවලියක් නම් විද්‍යුත් ව්‍යාපාර. පරිගණක සේවා සපයන ආයතනවල කටයුතු කරන සේවකයන් හඳුන්වන්නේ කවුරු කියලාද? ජීවාංග. එහෙම නැත්නම් පරිශීලකයන් කියලාත් කියනවා. ජීවාංග කියලාත් කියනවා, පරිශීලකයන් කියලාත් කියනවා. 321 වෙබ් අඩවි තුලට මෙන්ම දත්ත සමුදායක් තුල ඇති තොරතුරු වලට ප්‍රවේශ වීමේ උපකරණයට මොකක් කියලාද කියන්නේ? මොකද? සෙවුම් යන්ත්‍ර. සර්ච් එන්ජින් කියලා කියන්නේ. Google Yahoo ඒකට වෙබ් අතිරික්ස්ව කෙලියොත් හරිද? මොකද? වෙබ් අතිරික්ස්ව ඒක සෙවුම් යන්ත්‍ර තමයි. සෙවුම් යන්ත්‍ර එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර්. නෑ වෙබ් බ්‍රවුසර් නෙවෙයි සර්ච් එන්ජින්. වෙබ් බ්‍රවුසර් වැරදි. වෙබ් බ්‍රවුසර් එකක් කියලා කියන්නේ අර ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් නම් මනම් ඒවනේ ඇවිල්ලා අන්තර්ජාලයට යන්න යොදා ගන්න ප්‍රවේශයනේ.
අන්තර්ජාලයට ගියාට පස්සේ වෙබ්සයිට් වලට යන්න පාවිච්චි කරන්නේ Google Yahoo ඒවට කියන search engine කියන. තීරණ ගැනීම නියාමනය පාලනය සඳහා සහාය වන තොරතුරු පද්ධතිය. ඒකට මොකක් කියලාද කියන්නේ? තීරණ උපකාරක පද්ධති. තීරණ උපකාරක පද්ධති ඉංග්‍රීසියෙන් කියනවා DSS. DSS. Decision Support System කියන එකනේ. ඉහළ කළමනාකරුවන්ගේ මූලිකත්වයෙන් දිගු කාලයක් සඳහා සැකසෙන සැලසුම්. දිගු කාලයක් සඳහා සැකසෙන සැලසුම් අපි ඒවට කියනවා උපක්‍රමික සැලසුම් කියලා. උපක්‍රමික සැලසුම්. උපක්‍රමික සැලසුම්. මධ්‍ය කළමනාකරුවන් සඳහා වර්ෂයකට අඩු කාලයකට සැකසෙන සැලසුම් අපි ඒවට කියන්නේ කෙටි කාලීන සැලසුම්. කෙටි කාලීන සැලසුම්. ඊළඟට අන් අයට බලපෑම් කිරීමට හා මඟ පෙන්වීමට ඇති හැකියාව. ඒකට මොකක්ද කියන්නේ? අධිකාරිය. නෑ. අධිකාරිය නෙමෙයි. මෙහෙයවීම. නායකත්වයත් හරි බලය කියලා දැම්මත් හරි බලපෑම් කිරීමට හා මඟ පෙන්වීමට කියන එකකින්ද නායකත්වය. නිකම්ම බලය කිව්වොත් බලපෑම් කිරීමේ හැකියාවනේ බලය කියන්නේ. මේක මඟ පෙන්වනවා නම් එතන නායකත්වය. අධිකාරිය එහෙම නෙමෙයි. අධිකාරිය අන කරන්න සම්පත් බෙදා හරින්න වැඩ කරවා ගන්න. නීත්‍යානුකූලව ලැබිලා තියෙන බලයකට තමයි අධිකාරියක් කියන්නේ. බලපෑම් කරනවා මඟ පෙන්වනවා ඒක නායකත්වය. ඉහළ කළමනාකරුවන්ට වඩා සාර්ථක වීමට නම් වැඩිපුර සංකල්පනාත්මක කුසලතා අවශ්‍ය කරන අතර පළමු පෙළ කළමනාකරුවන්ට තාක්ෂණික කුසලතා අවශ්‍ය වෙනවා. සමස්ත සංවිධානයේ නැතිනම් සමස්ත ඉලක්ක පරමාර්ථ ළඟා කර ගැනීම උදෙසා සකස් කරන සැලසුම්. අපි ඒවට කියනවා උපක්‍රමික සැලසුම්. අර අග්‍ර කළමනාකරුවෝනේ ඒව හදන්නේ ඉස්සෙල්ලත් ආවේ. වනාතර ඉලක්ක පරමාර්ථ ළඟා කර ගන්නා හේවත් ක්‍රම පිළිබඳ නිශ්චිත වශයෙන් විස්තර කරන සැලසුම් වලට කියනවා මෙහෙයුම් සැලසුම්. ඒ සැලසුම් වර්ග ටික නම් ඔයගලන්ට දැන් දෙන්න නැති හින්දා එච්චර අවුලක් නැහැ. දැනගෙන තියාගන්න ඕකේ වුණාට. එක්වරක් පමණක් භාවිත කරන සැලසුම් අපි කියනවා ඒකල භාවිත සැලසුම් කියලා. ඒකල භාවිත සැලසුම්. වනාතර ආයතනයේ සමස්ත කාර්ය සාධනය සඳහා මඟ පෙන්වීමට ක්‍රියාත්මකව පවත්නා සැලසුම් සංයුක්ත සැලසුම්. සැලසුම් වර්ග ටික දැන් ඔයගොල්ලන්ට නෑ ඒක නිසා එන එකක් නෑ ගොඩක් වෙලාවට. 329 දෙපාර්තමේන්තුකරණය කළ හැකි පදනම් ත්‍රිත්වයේ කිරු. පදනම් මං හිතන්නේ 7ක් විතර දීලා දෙනවා දැන් ඔයගොල්ලන්ට. දෙපාර්තමේන්තුකරණය කළ හැකි පදනම්. ඉතින් ඒවෙන් 3ක් ලියන්න ගණදනුකරු පදනම, නිෂ්පාදිත පදනම, භූගෝලීය පදනම, ශ්‍රිතීය පදනම, ක්‍රියාවලි පදනම, න්‍යාස පදනම. 7ක් දීලා තියෙනවා. ඉතින් 3යිනේ ලියන්න තියෙන්නේ. 330 තීරණ ගැනීම සඳහා වූ සියලු බලතල ඉහළ කළමනාකරුවන් සතුයි නම් එය මධ්‍යගතකරණය ලෙසත් ඉහළ සිට පහළට බෙදා හරලා තියෙනවා නම් ඒක විමධ්‍යගතකරණය. මධ්‍යගතකරණයයි විමධ්‍යගතකරණයයි. 330 කිව්වේ 331 ආයතනයේ සියලු සේවකයන් ඇතුළත් කරන අධිකාරී මාර්ග පැහැදිලිව සඳහන් වීමේ මූලධර්මය. ඒකට අපි කියනවා ස්කාලා මූලධර්මය. ස්කාලා මූලධර්මය අනකිරීමේ දාමය කියන්නේත් ඒකම තමයි ස්කාලා මූලධර්මය. 332 සංවිධානමය වශයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීම සඳහා අනකිරීමට තීරණ ගැනීමට සම්පත් බෙදා දීමට කළමනාකරුවන් සතු විධිමත් හා නීත්‍යානුකූල අයිතිය. ඒක තමයි අධිකාරිය. ඒක අධිකාරිය. 332ට එන්නේ අධිකාරිය. 333 සේවකයෙකුට පවර ඇති කාර්ය හෝ කටයුතු ඉටු කිරීමේ සේවක යුතුකම. ඒකට මොකද්ද කියන්නේ? වගකීම. 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 ඊළඟට සංවිධානයේ ඉලක්ක කාර්යක්ෂමව ළඟා කර ගැනීම සඳහා
වෙන්වෙන් වූ වැඩ ඒකකවල කාර්යයන් හා පරමාර්ථ සමෝදානික කිරීමේ ක්‍රියාවලිය. මොකක්ද ඒකට කියන්නේ? 334ට මොකද්ද දැම්මේ? මෙහෙයවීම නැහැ. සමායෝජනය සමායෝජනය සංවිධානකරණයේ අන්තිම පියවර. වැඩ බෙදලා දුන්නාට පස්සේ තැන් තැන් වල වැඩ ටික වෙන ටික ඔක්කොම එක අරමුණක් දෙසර යොමු කර ගන්නවා කියන්නේ සමායෝජනය. සේවා දායකයන්ගේ හැකියාව අනුව ආයතනයකට උපරිම සේවයක් ලැබෙන පරිදි උද්‍යෝගයෙන් උනන්දුවෙන් හා උපරිම තෘප්තියෙන් වැඩ කිරීමට සේවකයන් පෙළඹවීම. අපි ඒකට කියනවා අභිප්‍රේරණය. අභිප්‍රේරණය. ඉදිරි පෝෂණ පාලනය, පසු පෝෂණ පාලනය, සහගාමී පාලනය. ඉදිරි පෝෂණ පාලනය, පසු පෝෂණ පාලනය, සහගාමී පාලනය. 337 21 වෙනි සියවසේ කළමනාකරණයේ නව ප්‍රවණතාලු. ප්‍රවණතා හතරක් උගන්වලා තියෙනවා. ඉතින් දෙකක් ලියන්න. ප්‍රමාණය අඩු කිරීම කියන එක හරි. බාහිරට පැවරීම කියන එක හරි. MBO ශිල්ප ක්‍රමය කියන එක හරි. ප්‍රමාණය නිවැරදි කිරීම කියන එක හරි. ප්‍රවණතා හතරක් තියෙනවනේ දෙකක් ලියන්න. භාණ්ඩයක විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කිරීමෙන් මොකද්ද ලැබෙන්නේ? දායකය දායකය එහෙම නැත්නම් සහභාගය කියලාත් කියනවා. දායකය කියලා කියනවා සහභාගය කියලාත් කියනවා. 339 නිෂ්පාදන ක්‍රියාවලියේදී දෙපාර්තමේන්තු කාර්ය මධ්‍යස්ථාන හා යන්ත්‍රෝපකරණ භෞතිකව ස්ථානගත කර ඇති ආකාරය. මොකක්ද ඒකට කියන්නේ? පිළියෙත සැලසුම. පිරියත සැලැස්ම. පිරියත සැලැස්ම. 340 නිෂ්පාදනයේදී තොගරදවා ගැනීම අවම කිරීම සඳහා යොදා ගනු ලබන ශිල්පීය ක්‍රමය. මොකද්ද 340ට ගැහුවේ? ජිට් ක්‍රමය. ජිට් ක්‍රමය. ජිට් ක්‍රමය. 341 නැව් ගුවන් යානා නිෂ්පාදනය ක්‍රීඩා මණ්ඩප වැනි දෑ ඉදිකිරීමට යෝග්‍ය පිරියත සැලැස්ම මොකද්ද? ස්ථාවර ස්ථානීය පිරියත. 342 සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානයට රේඛීයව අනුපිළිවෙලට ගලා යන ආකාරයට සකස් කළ පිරියත. ක්‍රියාවලිය පිළිබඳ ඈ නිෂ්පාදිත නිෂ්පාදිත පිරියත. රේඛීයව තියන් ඉන්නවනම් නිෂ්පාදිත පිරියතද? විශ්වවිද්‍යාල රෝහල් වැනි සේවා උත්පාදන ආයතන සඳහා යෝග්‍ය පිරියත. ක්‍රියාවලිය ක්‍රියාවලිය පිරියත. නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කාර්ය ආරම්භ කරන දිනය, අවසන් කරන දිනය, ගතවන දින ගණන යනාදී දක්වමින් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යන කාලය සැලසුම් කිරීමට අර නිෂ්පාදන කටයුත්තකට යන කාලසටහන හදන එකට මොකක් කියලාද කියන්නේ? නිෂ්පාදන ඉංජිනේරුකරණය. ග්‍රාන්ට් සටහන. ග්‍රාන්ට් සටහන එකට කියන්නේ. දැන් අපි ඕඩර් එකක් දුන්නාම අහවල් දවසේ දෙන්නම් කියලා නිෂ්පාදකයා හරියටම කියනවනේ. ඒ කියන්නේ ඕක බලලා. ග්‍රාන්ට් සටහන. මොකක්ද සර්? ග්‍රාන්ට් සටහන. ග්‍රාන්ට්. ඒක හොයාගත්තේ ග්‍රාන්ට් කියලා පුද්ගලයෙක්. ඒකයි ඒකට ග්‍රාන්ට් සටහන කියන්නේ. ග්‍රාන්ට් සටහන. ළඟට පවත්නා නිෂ්පාදිත නවීකරණයටත් නව නිෂ්පාදන නිර්මාණයටත් නිෂ්පාදන පරීක්ෂාවටත් පරිගණක තාක්ෂණය යොදා ගැනීම. ඒකට මොකද්ද කියන්නේ? CAM. CAM. පාලන ක්‍රියාවලිය සංවර්ධනය කිරීම සහ පාලනය සඳහා පරිගණක තාක්ෂණය යොදා ගැනීමට මොකද්ද කියන්නේ? පරිගණක අංකිත පාලනය. අර මැෂින් ටික හසුරවන්න කම්පියුටරේ පාවිච්චි කරන එකට අපි කියමු පරිගණක අංකිත පාලනය. එහෙම නැත්නම් CNC. C අකුරයි N අකුරයි C අකුරයි CNC. නිර්මාණය ඉදිකිරීම පාලනය යන කාර්යයන් ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට යොදා ගන්නා තාක්ෂණය.
එකක් CAM CAM එක් සීමාවක් දක්වා ඒකාකාරී වූ නිෂ්පාදන ඉන්පසු ගණතුණුකරුවන්ගේ අවශ්‍යතා මත විශේෂ අංග ලක්ෂණ ඒ භාණ්ඩයට එකතු කරනු ලබන නිෂ්පාදන ක්‍රමයට මොකක්ද කියන්නේ? වැඩි දියුණු නිෂ්පාදන මට්ටම මොනවාද? කාණ්ඩ නිෂ්පාදනය. කාණ්ඩ නිෂ්පාදනය. බලන්න මේකම කල්පනා කරන මේ ටියුට් එකේ කාණ්ඩ නිෂ්පාදනයේ විස්තරය දීලා තියෙන තැන ඔය ටෝක් එක තියෙන ඔහොම. කාණ්ඩ නිෂ්පාදනය. කොණ්ඩ කැපීම, ඇඳුම් මැසීම වැනි ඒ ගණතුණුකරුගේ අවශ්‍යතා මත භාණ්ඩ නිෂ්පාදනය කිරීම ඇනවුමට කියනවා කාර්ය නිෂ්පාදනය කියනවා ඒකක නිෂ්පාදනය කියනවා නම් තුනක් තියෙනවා. සංවිධානයේක සෑම මට්ටමකම සියලුම සේවකයන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය තුලින් ගුණත්වයේ වර්ධනය කිරීම සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රමය. අපි ඒකට කියනවා සමස්ත තත්ත්ව කළමනාකරණය. එහෙම නැත්නම් TQM. T අකුරයි Q අකුරයි M අකුරයි දැම්මක් කමන්නේ. නැත්නම් සමස්ත තත්ත්ව කළමනාකරණය කියලා ලිව්වත් කමන්නේ. 351 එකම ශ්‍රේෂ්ඨ නියුක්ත සේවකයන් හා සුපරීක්ෂකයන් ස්වේච්ඡාවෙන් රැස් වී නිෂ්පාදනයට හා ගුණත්වයට දාලා ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ ක්‍රමය හැඳින්වෙන්නේ මොකද්ද? තත්ත්ව පාලන කව. තත්ත්ව පාලන කව. 352 ක්‍රියාවලියට යොදා ගන්නා ද්‍රව්‍ය මගින් නිෂ්පාදනයේ විවිධ කොටස් තැනීමට මොකද්ද කියන්නේ? විශ්ලේෂණ ක්‍රමය. වන අතර කොටස් එකතු කර නිවි භාණ්ඩ තැනීම එකලස් ක්‍රමය. විශ්ලේෂණ ක්‍රමයයි එකලස් ක්‍රමයයි. එක සමාන කාර්යයන් කරන යන්ත්‍ර එක කුටියකට ස්ථානගත කරමින් නිෂ්පාදන කටයුතු ගලා යන ආකාරයට පිළියෙල කිරීම. ඒක මොන පිළියෙතද? කුටි පිළියෙත. එක වගේ යන්ත්‍ර එක තැනකට දාන එක කුටි පිළියෙත. දැන් මේකේ මේ ප්‍රශ්න ටික ගෙදරදී කරද්දී ඔයගලන්ට සාමාන්‍යයෙන් 200 කරනකොට 500ම කරනකොට 50ක් වගේ වැරදි ඉතුරු 450ම වගේ හරිනම් බය වෙන්න එපා. 50ක් වගේ හරි 450ම වැරදි වගේ නම් මේ ඉතින් බය වෙන්න එපා මොනවා කරන්නද? 50යි හරි 450ම වැරදි වගේ ಜಾති වස්තුවේ ඉන්නවනම් බය වෙන්න එපා. සාමාන්‍යයෙන් දැන් 200ක් කරනකොට 20ක් වගේ වැරදිලා ඉතුරු 180ම හරිනම් අවුලක් නැහැ. ඒ හරියට වැඩ කරලා ඉන්න ළමෙක්ට නම් මේ වෙද්දි එහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකකට යන ළමෙක්ට මම කියන්නේ. කැම්පස් යන්න රෑන්ක් එකක් දාන්න ඒකකට යන්න ඉන්න ළමෙක්ට නම් 500ම තනියෙන් කරනකොට 450ක්වත් හරියන්නේ නැහැ. මොකද MCQ එකේ 50ක් දෙන එකෙන් උපරිම ඔයාලට වරද්දන්න පුළුවන් ප්‍රමාණය 10යි. 10 ගානේ ඒ 50න්නේ. දැන් මෙතන 500ක්නේ. ඒතකොට ඉතින් 100ක්ම වරද්දන්න එපා ඉතින්. 500න් 400ක් හරි 100ක් වැරදි කියන්න බෑ. මොකද මේවා ඇවිල්ලා එක ළඟ එක පාඩම් වල ඒවා තියෙනවා එකම වගේ ඒවා තියෙනවා. උඩ එක වහන් ඒකත් එක්ක සම්බන්ධව යට එක එනවා එහෙමනේ තියෙන්නේ. කොහොම හරි ඉතින් 400න් උඩට හරියන්නේ තනියෙන් කරපුවා. මේක හරියට මේකෙන් වැඩක් ගන්නවා නම් මං කිව්ව කරන ක්‍රමෙ. ඔයගොල්ලෝ උත්තර ලියලා මං උත්තර කියනකොට හරිනම් හරියක් දාගෙන වැරදි එක රතු පෑනෙන් ලියගෙන. එතකොට බලාගත්තා හැකි කීයක් වැරදිද කියලා. 500. තවත් හොඳයි ඉතින් මේ ප්‍රශ්නාංක 500ට ඉලක්කම් දාගෙන වෙනම කොලයක හරි පොතක හරි පොඩ කෑලි ටිකක වගේ උත්තර ටික දාගත්තා නම් ආයෙ විභාගයට යන දවසට කලින් දවසේ වගේ මේ මුළු ටියුට් එකම ආයෙ කරේ. හරි ඉලි ගහන එකත් එහෙමයි. මොකද වැඩි වාර ගණනක් ලියන්න වැඩි වාර ගණනක් මතක් වෙන්න වැඩි වාර ගණනක් කියවන්න තමයි ඒක ඔළුවේ දැම්පත් වෙන්නේ. ඔය නැතුව දැන් මෙතන ඉන්නවා පිරිසක් මං කිව්වේ මං කියන එක දැන් ලියා ගන්න පිරිසක් ඉන්නවා. සමහරව මේක දැන් ගෙන්නත් ගත්ත සල්ලිත් දීලා හැබැයි කරලා නැහැ. ක්ලාස් එකට ඉන්නෙත් නැහැ. එහෙම එක එක ආකාරයේ කොටස් ඉන්නවනේ. සමහර ළමයි පිරිසක් ඉන්නවා ඉතින් සීමිත පිරිසක් මේකේ සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙන්නේ. දැන් නිකන් චෙක් කරගන්න විතරයි තියෙන්නේ. වැරදි දේවල් ටික මාක් කරගන්න විතරයි තියෙන්නේ. අන්න උන් තමයි ඉතින් සාමාන්‍යයෙන් හරි රිසල්ට් එකක් 10යි කියලා විශ්වාස කරන්න පුළුවන් පිරිස. අර අනිත් ඒවා නම් ඉතින් බෑ. ආයි බුරු කියන්න ඕනේ නැහැ. බෑ. ඊටවත් බෑ.
උන් එහෙමනම් අර තොරණ ප්‍රාතිහාර පාන්න ඕනේ එතන ගිහින්. අදුසමාන බලවේගයකින් වගේ දේව බැලමක් වගේ වැටෙන්න ඕනේ. එහෙම වැටෙන්නේ නැහැ. ඒක මේ මාස දෙකේ හරි දැන් ඔය අර සම්මන්ත්‍රණ නම්මනම් ඒවට හරි සම්බන්ධ වෙලා ඒ ඔය සම්මන්ත්‍රණ තියෙනවා කිව්වහම පුතේ ඕගොල්ලන්ට අවුලක් නැත්තම් සම්බන්ධ වෙන්න එපා. මොකද මම ඕගොල්ලන්ට එදත් කිව්වා මම මේවා විශේෂයෙන් ඉලක්ක කරලා තියෙන්නේ අපේ ළමයින්ගේ වැඩ ටික මම දැන් ඉවර කරලානේ තියෙන්නේ. මුලින් ඉඳලා හරියට අකණ්ඩව පන්ති ආපු ළමයින්ට ආයේ කේකේවට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් Tamanට සල්ලි තියෙනවා නම් කැමති නම් හොඳයි කියලා හිතනවා නම් සම්බන්ධ වුණාට කමකුත් නැහැ. අඩුපාඩුවක් තියලා නැහැ. මේක ඇවිල්ලා දැන් මේ වෙලාවේ ඔන්ලයින් කරන හින්දා ගොඩාක් ලංකාවේ ඉන්නවා මේ පාඩම් හරියට කරගන්න බැරි වෙච්ච එහෙම කරනවා නම් හොඳයි කියලා බලාපොරොත්තු වෙන පිරිසක්. ඒ නිසා ඒ අයව ඉලක්ක කරලා තමයි මම මේක කරන්නේ. ඔය සම්මන්ත්‍රණ ටික කරන්නේ. ඔයගොල්ලන්ගේ වැඩ මම ඉවර කරලා තියෙනවා. අන්න රලවිකරණේ පාඩම තියෙනවා මම ඒක පොඩ්ඩක් මේ තියාගෙන ඉන්නේ තව ටිකක් යන්නරලා කරන්න. මොකද මේ හොඳ පාඩමක් හින්දා. ඔයගොල්ලන්ට අඩුපාඩුවක් නැහැ. අඩුපාඩුවක් ඇති ඔයා වැඩ කරපු විදිහත් එක්ක. ඉතින් පන්ති හරියට ආවේ නැත්තම් මාසෙට දවස් දෙකයි එන්නේ ඉතුරු දෙක ආවේ නැත්තම් ඒව කරන්න දෙයක් නැහැ. හරියට එක දිගට පන්ති ආපු ළමයෙක්ට නම් ආයෙ ඉතින් පාඩම් ආයෙ අහගන්න කියලා දෙයක් නැහැ. ඉතින් ඒක ඔයගොල්ලෝ දන්නවනේ. හරියට වැඩ කරපු ළමයි දන්නවා. හරි. මේ ඊළඟට ඉතින් මම කතා කරේ හරි. ව්‍යාපාර විශාලවත්ම නිෂ්පාදන ක්‍රියාවලිය සහ එය සංවිධානය වී ඇති ආකාරය අනුව ලැබෙන ප්‍රතිලාභය අපි ඒවට කියනවා අභ්‍යන්තර ආර්ථික පිරිමැසුම් කියලා. අභ්‍යන්තර ආර්ථික පිරිමැසුම් ව්‍යාපාරයේ මහ පරිමාණ වෙන්න ඒක ඇතුලෙන් අපිට පිරිවැය අඩු වෙන්නේ. 354 තියෙන්නේ. ඈ 354 354 තියෙන හරියට. ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය කරන යන්ත්‍රාගාර, යන්ත්‍ර සූත්‍ර, උපකරණ, අමුද්‍රව්‍ය, ශ්‍රමය යනාදී සම්පත් වල අවශ්‍යතාවය පෙන්눔 කරන වැඩසටහන. ඒකට මොකද්ද කියන්නේ? නිෂ්පාදන ඉංජිනේරු ගන්න. ඈ නිෂ්පාදන සැලැස්ම නිෂ්පාදන සැලැස්ම නිෂ්පාදන සැලැස්මයි නිෂ්පාදිත සැලැස්මයි කියලා දෙකක් ඇති. නිෂ්පාදන සැලසුම් කරණයට අදාළව දීලා ඒතම් බලාගන්න. තොග ඇනවුම් කළ දිනේ සිට ඒවා සැපයුම් කරුගෙන් ලැබෙන දිනේ දක්වා අතර වූ කාලයට මොකක්ද කියන්නේ? අමාකාරය. පොරොත්තු කාලේ පොරොත්තු කාලේ නම් එන්න ඕනි ගබඩාවට ලැබෙන තෙක් කාලේ. අපිලා මේ ඇනවුම් කරපු දවසේ ඉඳලා සැපයුම් කරුවගෙන් ලැබෙනකන් කාලයට කියන්නේ ප්‍රමා කාලය. ඇනවුම් කරපු දවසේ හරි. හා? මොකද? ඔව් ගබඩාවට ලැබෙන තෙක් කාලය පොරොත්තු කාලය. සැපයුම් කරුවෙන් ලැබෙන තෙක් කාලය ප්‍රමා කාලය. ඊළඟට අනවශ්‍ය ලෙස තොග රඳවාගන්නේ නැතිව ද්‍රව්‍ය තොග අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වේලාවට අවශ්‍ය තත්ත්වයෙන් නිවැරදිව ලබා ගැනීම සඳහා භාවිත කරන තොග පාලන ක්‍රමයකට කියන්නේ මොකක්ද? ජිට් ක්‍රමය. ජිට් ක්‍රමය. ඕනි වෙලාවට ඕනි එක අරගෙන වැඩේ කරන එක ජිට් ක්‍රමය. 354 ඒ 357 පුතේ ප්‍රශ්නේ වැරදි. ඒක කපා ගන්න. 358 නිෂ්පාදන පාලනයටදී සලකා බලන ශේෂ්ත්‍ර ත්‍රිත්වයක් වේ. ශේෂ්ත්‍ර නම් මං හිතන්නේ නිෂ්පාදන පාලනයේ පාලන ශේෂ්ත්‍ර පහක් තියෙනවානේ. එකෙන් තුනයි ලියන්න තියෙන්නේ. තොග පාලනය, පිරිවැය පාලනය, ගුණත්ව පාලනය. යාන්ත්‍රික පාලනය, ක්‍රියාකාරීත්ව පාලනය. ඒ තුනක් ලියන්න. ගුණත්ව පාලනය, තොග පාලනය, පිරිවැය පාලනය, යාන්ත්‍රික පාලනය, ක්‍රියාකාරීත්ව පාලනය. පහක් දීලා තියෙනවනේ එකෙන් තුනක් ලියන්න. ගණදනුකරුවන් අපේක්ෂා කරන ප්‍රමිතියට අනුව සිය නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරන්නේද යන්න
සහතික කර ගැනීම සඳහා උපයෝගී කර ගන්නා විවිධ ශිල්පීය ක්‍රම. කියන්නේ ගනුදෙනු කරුව බලාපොරොත්තු වෙන ප්‍රමිතියටම අපි අපේ නිෂ්පාදිත වෙළඳපොළට ඉදිරිපත් කරනවාද කියන එක සහතික කරගන්න අපි කරන ඒවාට අපි කියන්නේ වෙළඳපොළ පර්යේෂණ. වෙළඳපොළ පර්යේෂණ කරනවා කියලා එකට කියන්නේ. අතිරික්ත හෝ ඌන තොග ඇති නොවන පරිදි අවම පිරිවැයක් යටතේ ප්‍රශස්ත තොගයක් පවත්වාගෙන යාම. තොග පාලනය. තොග පාලනයෙන් ව්‍යාපාරයේ රැඳී සිටීමට මෙන්ම සිටිය යුතු ස්ථානයේ තීරණය කර ගැනීමට මෙන්ම ලාභ පාඩු රහිත අවස්ථාව හඳුනා ගන්නා ඉඩකඩ සමච්ඡේද ලක්ෂය 362 පවත්නා නිෂ්පාදිත පිළිබඳවත් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවත් නව නිෂ්පාදන සැලසුම් කිරීම පිළිබඳවත් කරන විද්‍යාත්මක පරීක්ෂණ අපි කියනවා නිෂ්පාදිත පර්යේෂණ. නිෂ්පාදිත පර්යේෂණ. පරීක්ෂණ සංවර්ධන කියන එකම සර්. පර්යේෂණ හා සංවර්ධනය කියනම ලියන්න එපා. ඔකේ තියෙනවානේ වෙළඳපොළ පර්යේෂණ, නිෂ්පාදිත පර්යේෂණ, ප්‍රචාරණ පර්යේෂණ කියන. මෙතන නිෂ්පාදිත පර්යේෂණ කියලා දාන්න. ඊළඟට ව්‍යාපාර විශාලවත්ම නිෂ්පාදන ක්‍රියාවලිය සහ ඒ සංවිධානයේදී ආකාරය අනුව ලැබෙන ප්‍රතිලාභය අභ්‍යන්තර ආර්ථික පිරිමැසුම් වන අතර වඩා හොඳින් සංවිධානය වූ විශාල කර්මාන්තවල නියුක්ත වීම තුළින් මහ පරිමාණ ආයතන ලැබෙන ප්‍රතිලාභ බාහිර ආර්ථික පිරිමැසුම් විශාල 364 විශාල 363ට අය කියන්නකෝ. අභ්‍යන්තර බාහිර පළවෙනි ස්ථාන අභ්‍යන්තර අනිත් එක බාහිර 364 විශාල ඒකක ප්‍රමාණයක් අඛණ්ඩව රේඛීය නිෂ්පාදනයක් ලෙස ගලා යන ආකාරයට කරන නිෂ්පාදනය විශාල ඒකක ප්‍රමාණයක් එක දිගට හදනවා නම් ඉතින් ප්‍රවාහ නිෂ්පාදනය ඔකට සමහර රුලියලා ඇති සමහර විට මේ නිෂ්පාදිත පිරියත කියලා. නෑ පිරියත කියලා නෙවෙන්නේ අකට ඉවර වෙලා තියෙන්නේ නිෂ්පාදනයයි කියලානේ. මම කිව්වේ නිෂ්පාදන ක්‍රම 3යි පිරියත 4යි පැටලෙනවා. එක වගේ අහන්නේ. අවසානයේට වාක්‍ය ඉවර වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න හරියට කල්පනා වෙන්න. සමහර විට ලියන්න ඕනේ පිරියත. ඔයා ලියලා තියෙන්නේ නිෂ්පාදන ක්‍රමය වෙන්න පුළුවන්. අපරාධෙට ලකුණක් නැති වෙනවා. කිසියම් ද්‍රව්‍යයක් යලි ඇනවුම් මට්ටමට පත්වන විට එම ද්‍රව්‍යයෙන් ඇනවුම් කළ යුතු ප්‍රමාණයට අපි කියනවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය. යලි ඇනවුම් ප්‍රමාණය නෙමෙයිද? යලි ඇනවුම් ප්‍රමාණය. කිසියම් ද්‍රව්‍යයක් ඇනවුම් කළ දින සිට ගබඩාවට ළඟා වීමට ගත වන කාලය. අන්න ඒක පොරොත්තු කාලය. සැපයුම් කරුවන්ගෙන් ලැබෙනකන් කාලය පමා කාලය. එක් ඇනවුමක ඇතුළත් තොග ඒකක ප්‍රමාණය සම්පූර්ණ වශයෙන් පරිභෝජනය කිරීමට ගත වන කාලය 367 මොකද්ද? සක්‍රීය කාලය. 368 භාණ්ඩ තොග භාවිතයේදී ඇතිවන අනපේක්ෂිත වැඩිවීම හා ඇනවුම් කරන ලද තොග ලැබීම අනපේක්ෂිත අන්දමින් ප්‍රමාද වීමෙන් සිදුවිය හැකි. තොග හිගයන්ට මුහුණ දීම සඳහා විශේෂයෙන්ම තබා ගන්නා තොගය ආරක්ෂිත තොගය. 369 පාරිභෝගික අවශ්‍යතා හා වුමනා හඳුනා ගැනීමත් අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කිරීම භාණ්ඩ හා සේවා වෙළඳපොළ ඉදිරිපත් කිරීමේ ආයතනයේ ඉලක්ක ඉටු කර ගැනීම සඳහා සම්පත් කල්පනාකරණය කිරීමේ ක්‍රියාවලිය ආයකරයට සූක්ෂම අලෙවිකරණය වන අතර ආර්ථිකයක තියෙන ඉල්ලුමට අනුව භාණ්ඩ සපයන එක සාරු අලෙවිකරණය. ඒ දෙකත් ඔයගොල්ලන්ට දැන් දෙන්නේ සූක්ෂම අලෙවිකරණය සාරු අලෙවිකරණය. නිෂ්පාදනය ප්‍රවර්ධනය ඉදිරිපත් කිරීම බෙදා හැරීම යනාදී කටයුතු මේකෙන් 370 කියන්නේ
යනාදී කටයුතු වලින් මෙන්ම කැණුම්කරුවන් සැපයුම්කරුවන් බැංකු රක්ෂණ ප්‍රචාරණ සංනිවේදන ආදී කාර්යයන්ගෙන් සමන්විත වන පරිසරය. ඒකට මොකක්ද කියන්නේ මේ පරිසරයට? කාර්ය පරිසරය. සන්න පරිසරය. කාර්ය පරිසරය. අලෙවිකරණයට අනුව දීලා තියෙන්නේ. කාර්ය පරිසරය අනික පුළුල් පරිසරය. කාර්ය පරිසරය පුළුල් පරිසරය. පරිසරය එක එක පාඩම් වල එක එක විදිහට බෙදනවනේ. දෙවෙනි පාඩමට අදාළව පරිසරය බෙදන්නේ අභ්‍යන්තර බාහිර. කළමනාකරණ ප්‍රවේශයට අනුව පරිසරය බෙදන්නේ, ඒ කියන්නේ මැනේජ්මන්ට් වලදී පරිසරය බෙදන්නේ සූක්ෂම හා සාරව. අලෙවිකරණයේදී බෙදන්නේ කාර්ය සහ පුළුල්. ඊළඟට පහසුවෙන් නිපදවිය හැකි භාණ්ඩයක් කාර්යක්ෂමව නිපදවා වෙළඳපොලේ සුලභ කොට අඩු මිලට අලෙවි කිරීම මුල් කරගත් අලෙවිකරණ දර්ශනය මොකද්ද? නිෂ්පාදන. මොකක් හරි කමන්නේ හදලා අඩු ගානට මාකට් එකට දාන එක නිෂ්පාදන සංකල්පය. යට උසස් ගුණත්වයෙන් යුක්තව භාණ්ඩ නිපදවලා දානවා නම් අන්න නිෂ්පාදිත. ඊළඟ එක නිෂ්පාදිත. 372 නිෂ්පාදිත. 373 යම් ආයතනයක් වෙළඳපොළට ඉදිරිපත් කරන ඒ භාණ්ඩ වර්ග සඳහා වෙන වශයෙන් සන්නම් භාවිත කරන්නේ නම් එක එක ඒවාට වෙන වෙනම සන්නම් තියෙනවා නම් භාණ්ඩ සන්නම්. භාණ්ඩ සන්නම්. පෞද්ගලික සන්නම නෙමෙයිද? ඈ? පෞද්ගලික දැන් පෞද්ගලික සන්නම කියන එක අර්ථ දක්වන්නේ අර නිෂ්පාදකයාගෙන් භාණ්ඩ අරගෙන වෙලෙන්දෝ ඒවට යොදා ගන්න සන්නම් කිව්වහම. නිෂ්පාදකයාගෙන් ගන්න භාණ්ඩ වලට වෙලෙන්ද දාන සන්නම් කියලා කිව්වොත් පෞද්ගලික සන්නම්. විජය මිරිස් කුඩු අරලිය සහල් ඒ වගේ. දැන් යුනිලිවර්ස් ලගේ තියෙන්නේ ඔන්න ඕක භාණ්ඩ සන්නමනේ. ඒක භාණ්ඩ වලට වෙන වෙනම නම්. යම් ආයතනයක් තමන්ගේ සියලුම නිෂ්පාදන වලට එක සන්නමක් පාවිච්චි කරනවා නම් පෞල් සන්නම්. රයිගම් ඒ වගේ පෞල් සන්නම්. පහසු සාප්පු විශේෂිත හා නොසෙවූ නිෂ්පාදිත සියල්ල එකට ගත්තලා අපි කියන්නේ මොනවද? කාර්මික නෙමෙයි පාරිභෝගික භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ. සවිකිරීම් උපකරණ අමතර කොට සමුද්‍රව්‍ය සැපයුම් සේවා සියල්ල. ඒවා ඇවිල්ලා කාර්මික භාණ්ඩ. කාර්මික භාණ්ඩ. 377 ව්‍යාපාර ආයතන විසින් කරනු ලබන පුණ්‍ය හා ප්‍රජා සත්කාර සේවා. ඒවා මොන ප්‍රවර්ධන ක්‍රමයට අදාළ වෙන්නේ? ප්‍රජා සත්කාරක සේවා හිම කරන එක මහජන සම්බන්ධතා. මහජන සම්බන්ධතා. 378 භාණ්ඩ හෝ සේවා විකිණීම හෝ මිලට ගැනීම උනන්දු කිරීම සඳහා ක්‍රියාත්මක කරන කෙටි කාලීන දිරිගැන්වීම. උනන්දු කරවන්න කෙටි කාලීනව කරන දේවල් අපි කියන්නේ මොනවාද? විකුණුම් ප්‍රවර්ධනය. විකුණුම් ප්‍රවර්ධනය. 379 199 ලෙස මිල නියම කිරීම. ඒ ටිකක් දැන් ඕගොල්ලන්ට නෑ. ඒ වුණාට ඉතින් අර දැනගෙන තියාගන්න. ඒ වගේ නිකන් වල 790යි කියලා එහෙම මිල ගහන එකට කියන්නේ මනෝවිද්‍යාත්මක මිල ක්‍රමය කියලා. මනෝවිද්‍යාත්මක මිල. ගණදනුකරුවන්ගේ වෙනස්කම් 380 ගණදනුකරුවන්ගේ වෙනස්කම්, නිෂ්පාදිතයේ වෙනස්කම්, ස්ථානවල වෙනස්කම් සහ කාලය මත විවිධ මිල ගණන් නියම කිරීම. එක එක වෙලාවට එක එක ගණන් ගහනවා නම් අපි ඒකට කියනවා විභේදීකරණ මිල. විභේදීකරණ මිල. එක එක අයට එක එක තැනට මිල වෙනස් කරනවා නම් අර ෆිල්ම් හෝල් එකේ එක එක සීට් එක එක ගණන්නේ. අන්න ඒ වගේ. එකම ෆිල්ම් එකනේ වෙන්නන්නේ. ඒ වුණාට ඉස්සරහම ගාන අඩුයි, පිටිපස්සේ වැඩි, බැල්කනි නම් තවත් වැඩි, අර කූඩු කරලා බලනවා නම් තවත් වැඩි. එවනේ යන්නේ. මොකක්ද ඒකට කිව්වේ? විභේදීකරණ මිල.
වෙළඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩයක හෝ සේවාවක අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු අංග තුන. මොකක්ද තියෙන්න ඕනි අංග තුන අනිවාර්යෙන්ම? ගුණත්වය, නිමාව, අංගෝපාංග. ගුණත්වය, නිමාව, අංගෝපාංග. ගුණත්වය, නිමාව, අංගෝපාංග. පාරිභෝගිකයාට තරග භාණ්ඩ අතුරින් යම්කිසි භාණ්ඩයක් වෙන්කොට හඳුනා ගැනීමට මොකද්ද භාවිත කරන්නේ? නාමයක්, සලකුණක්. නාමයක්, සලකුණක් හෝ මේ දෙකෙහිම සංකලනය. 383 ලියාපදිංචි කර නීත්‍යානුකූල තත්ත්වයක් ලබාගත් විට ඒ වෙළඳ ලකුණක් නමින් හැඳින්වේ. මොකක්ද? සන්නම් ලකුණ. සන්නම් ලකුණ. 384 මොකද්ද? 383 සන්නම් ලකුණ. 384 යම්කිසි සන්නමක් කෙරෙහි පාරිභෝගිකයන් තුල ඇති ඇල්ම පක්ෂපාතී. සන්නම් පක්ෂපාතීත්වය. සන්නම් පක්ෂපාතීත්වය. 385 සන්නමක දැවටුම හෙවත් මතු පිට ආවරණය. සන්නමක නෙමෙයි ඔක භාණ්ඩයක කියලා එන්න ඕනේ. ඒකට කියන්නේ ඇසුරුම් කරණය. 385ට ඇසුරුම් කරණය. 385ට ඇසුරුම් කරණය. 386 භාණ්ඩයක් පිළිබඳ පාවිච්චිය පිළිබඳ හෝ පාරිභෝගිකයන් ආකර්ෂණය සඳහා ඇසුරුමේ කරනු ලබන තොරතුරු මුද්‍රණයට කියනවා ලේබල් කරණය. ලේබල් කරණය. 387 පවත්නා වෙළඳපොළ තුල අදාළ භාණ්ඩ හා සේවා අලෙවිය කොතෙක් දුරට සාර්ථක වී තිබේද, කොතෙක් දුරට සාර්ථක කරගත හැකිද යන්න තීරණය කිරීම. මේක කියන්නේ වෙළඳපොළ පර්යේෂණ. වෙළඳපොළ පර්යේෂණ. ඉලක්ක වන අතර අදාළ භාණ්ඩයේ සේවාව සඳහා ඇති විකල්ප ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ මොකද්ද? ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ? ඒ කියන්නේ අර ව්‍යාපාර සැලසුම් බිස්නස් ප්ලෑන් එකේ කරන එකක් මේක. ඒ ශක්්‍යතා අධ්‍යයනයක් ගැන අපිට එන්නේ නැහැ. බිස්නස් ප්ලෑන් එකෙත් ඒක නැහැනේ. ඕනේ වෙළඳපොළ පර්යේෂණ. ඒ ඔක්කොම දාලා කරන එක තමයි ශක්්‍යතා අධ්‍යයනය. ඒකට භාණ්ඩය හරිය මාකට් කරගන්න පුළුවන්ද වෙළඳපොළ ඊට හරිය ඔක්කොම දාලා කරන එක. ඔකට දාන්න වෙළඳපොළ පර්යේෂණ කියලා. වන අතර අදාළ භාණ්ඩය සේවාව සඳහා ඇති විකල්ප භාණ්ඩ, සේවා තරඟකාරීත්වය, මිල, ඇසුරුම හා වෙනත් නිෂ්පාදිත ගති ලක්ෂණ පිළිබඳ තොරතුරු ලබා ගැනීම නිෂ්පාදිත පර්යේෂණ. නිෂ්පාදිත පර්යේෂණ. අපි මාකට් එකකට යනකොට මේ මාකට් එක ගැන පර්යේෂණයක් කරලා බලමු. අපේ නිෂ්පාදිතය ගැනත් ඊළඟට පර්යේෂණයක් කරලා බලමු. ඊළඟට 388 පර්යේෂකයා විසින්ම දත්ත එකතු කරගන්න එකට අපි කියනවා ප්‍රාථමික පර්යේෂණ කියලා. වෙනත් පර්යේෂකයන්ගේ පර්යේෂණවල තොරතුරු හොයාගෙන ලබා ගන්න දත්ත වලට කියනවා ද්විතීයික දත්ත කියලා. ද්විතීයික දත්ත. හරිනේ. 389 විවිධ විෂම ගති ලක්ෂණ වලින් හිපි සමස්ත වෙළඳපොළ සාපේක්ෂව සමජාතීය ගති ලක්ෂණ වලින් යුක්ත වූ කණ්ඩායම් වලට බෙදා වෙන් කරලීමේ ක්‍රියාවලිය. වෙළඳපොළ ඛණ්ඩනය. වෙළඳපොළ ඛණ්ඩනය. මේ 390 නිෂ්පාදිතයේ ස්වභාවය, ගුණාංග, ගති ලක්ෂණ, ක්‍රියාකාරීත්වය හා ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු පෞද්ගලිකව ගණනදනු කරු
හෝ කණ්ඩායමක් හමු වී පැහැදිලි කර භාණ්ඩය විකිණීමට උත්සාහ කිරීම. මේ භාණ්ඩය ගැන පෞද්ගලිකවම හම්බ වෙලා විස්තර කරලා දීලා විකුණන ක්‍රමයට මොකක්ද කියන්නේ? පෞද්ගලික අලෙවිය. පෞද්ගලික අලෙවිය. පෞද්ගලික අලෙවිය. ඊළඟට 391 අලෙවිකරන මහජන සම්බන්ධතා උපකරණ තුනක් නම් කරන්නලු. අනුග්‍රාහකත්වය, දේශන, ප්‍රවෘත්ති සාකච්ඡා. අනුග්‍රාහකත්වය, දේශන, ප්‍රවෘත්ති සාකච්ඡා ඒ ඕන එකක් හරි. 392 ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ අයිතිය කොටස් තරවුකාර සමාගම් සතු වන අතර එහි කටයුතු අධීක්ෂණය හා නියාමනය කරනු ලබන්නේ කවුද? පුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව. අයිතිය තියෙන්නේ තරවුකරුවන්ට, නියාමනය කරන්නේ සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව. ඒකේ අයිතිය මේ කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව නෙමෙයිද? ඔය ඒක තමයි මේකේ අයිතිය කාටද කියලා නේ අහන්නේ. කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුව කියන එකේ අයිතිය කාටද? අයිතිය තරවුකරුවන්ට. ඒක නියාමනය කරන්නේ කවුද? අහනවා සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව. එහෙමනේ. ව්‍යාපාර වස්තු හෝමාරුව තමයි ඒකේ නම. ඒක අයිතිය තියෙන තරවුකරුවන්ට. ළඟට කොළඹ කොටස් වෙළඳපොලේ සමාගම් ලැබෙනගත කිරීම සඳහා නෙමෙයි ලැයිස්තුගත කිරීම සඳහා ක්‍රියාත්මක වන පුවරු දෙක. ප්‍රධාන පුවරුවයි දිරිසවි පුවරුවයි. ප්‍රධාන පුවරුවයි දිරිසවි පුවරුවයි. 394 නිශ්චිත කාලයකින් ආපසු ගෙවීමේ කොන්දේසි යටතේ යම් මුදල් ප්‍රමාණයක් ණය වශයෙන් ලබා ගැනීමට සමාගම් මොනවද නිකුත් කරන්නේ? ණයකර. 395 ඒකට වාණිජ පත්‍රිකා හරියන්නේ නැද්ද? හා? වාණිජ පත්‍රිකා? නෑ වාණිජ පත්‍රිකා නම් ඒක එන්න ඕනේ අර ඉහළ පෙළේ සමාගම් කියනව නම. දැන් මෙතන කෙලින්ම නිශ්චිත කාලයකින් ආපසු ගෙවීමේ නිශ්චිත කාලයක් කියලා නේ තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වාණිජ පත්‍රිකා වගේ දෙයක් අර්ථකථනය වෙනකොට කෙටි කාලීන කියන වචනේ එහෙම එන්න ඕනේ. ඉහළ පෙළේ සමාගම් කියන වචනේ එහෙම එන්න ඕනේ. දැන් මෙතන නිශ්චිත කාලයක් කියලා තිබ්බට කොච්චර කාලයක්ද කියලා දීලා නැහැනේ. දැන් ණය කරන්න. 395 ඒක සංගමික බෙදුම් කරක් ගන්න. ආයෙක සංගමික බෙදුම් කර කියන්නේ ණය කර වලට කියන සමාන පදයක් තමයි. 395 ලැයිස්තුගත කිරීමේ කොන්දේසි නොපිළිපදින සමාගම් මොන පුවරුවටද මාරු කරන්නේ? අඩකල පුවරු. අඩකල පුවරු. කොළඹ ව්‍යාපාර පුවරු හා? වොට්ලිස්ට් හරි පුවරු ඒකත් හරි. කොළඹ ව්‍යාපාර වස්තු හෝමාරුවේ ණයසුරකුම්පත් ගණදනු කරන පද්ධතිය. ණයසුරකුම්පත් ගණදනු කරන පද්ධතිය X තමයි DEX 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 D අකුරයි E අකුරයි X අකුරයි DEX 397 භාණ්ඩ තොග ඉවත් කර ද්‍රවශීලතාවයේ මැනීම සඳහා යොදා ගනු ලබන ප්‍රධාන මිනුම වන්නේ තොගයින් කරලා ද්‍රවශීලතාවයේ මනින මිනුම මොකද්ද? ශනික අනුපාතය. ශනික අනුපාතය. ශනික අනුපාතය 398 දෙමුහුන් මූල්‍ය මාර්ගයකට නිදසුනකි. දෙමුහුන් මූල්‍ය මාර්ගයකට උදාහරණයක් වෙන්නේ වරණීය කොටස්. වරණීය කොටස්. වර්ණීය කොටස් වල කොටස් දෙකක් නැද්ද? ඒකේ හරිම විදිහට නම් එන්නේ පරිවර්ත වරණීය කොටස් කියලා. ඒ වුණාට සාමාන්‍යයෙන් වරණීය කොටස් ගන්න දෙමුහුන් මූල්‍යනේ. ණයකර තමා ණය මූල්‍යනේ. සාමාන්‍ය කොටස් තමා හිමිකරු මූල්‍යනේ. වරණීය කොටස් වල තියෙනවා පරිවර්තනය කරන්න පුළුවන් නැදදී. ඒ හින්දා
දෙමුහුන් මූලණයට දාන්න 399 ප්‍රාග්ධන ව්‍යුහය තුල හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය අතර සම්බන්ධතාවය ප්‍රාග්ධන තෝලනය 400 සාමාන්‍ය ණයගැතියෝ දෛනික ණයට විකුණුම් තුලින් මැනෙන්නේ හිමිකම් අනුපාතය නේද? ණයගැති පිරිවැටුම් අනුපාතය 401 මුදල් අනුපාතය හා කාල විනිමය අනුපාතයන්ගෙන් ව්‍යාපාරයක ද්‍රවශීලතාවය සර් 400 400ට ණයගැති පිරිවැටුම් අනුපාතයෙන් සර් කාල මිනුම් අනුපාතයම කියන්නේ ඒක ගණනය කරන් තියනද අපිට? නෑ අර අපි දුන්න අනුපාත ටික බලාගත්තා නේද මුදල් අනුපාතය කාල විනිමය අනුපාතයන්ගෙන් ව්‍යාපාරයේ ද්‍රවශීලතාවය 402 කොටස් වලදපොළ ලැයිස්තුගත සියලුම සමාගම් වල කොටස් සංචලනය පදනම් කරගෙන සේරම සමාගම් වල කොටස් වල මිල අරගෙන මොකද්ද ගණනය කරන්නේ සියලු කොටස් මිල දර්ශකය 403 ව්‍යාපාර මූල්‍යනේ මූලික අරමුණ වන්නේ හිමිකරුවන්ගේ ධනය උපරිම කිරීමයි ව්‍යාපාරය හා සැමතිය ව්‍යාපාරය හා සමිති කියලා දානවා නම් තවත් හොඳයි 404 එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් අපි කියනවා කාරක ප්‍රාග්ධනය වන අතර ස්ථිරවත්කම් අත්පත් කරගන්න අවශ්‍ය කරන ඒවාට කියනවා ස්ථාවර ප්‍රාග්ධනය සර් මේ 399 එකට ණය හිමිකාරීත්ව අනුපාතය ගන්න බැයිද? බෑ ඒක කියන්නේ තෝලනනේ සම්බන්ධයට කියන්නේ ණය හිමිකාරීත්ව අනුපාතයෙන් ගණනය කරන්නේ හිමිකරුවන්ගේ ප්‍රාග්ධනයට සාපේක්ෂව ණය ප්‍රාග්ධනය කොච්චර තියෙනවද කියන දෙක අතර සම්බන්ධය පෙන්වන්නේ ප්‍රාග්ධන තෝලනය කියලා කියන්නේ. ඒ තෝලනයේ බලන අනුපාතයක් නේ අරක. 405 රජයට අවශ්‍ය කෙටිකාලීන අරමුදල් දේශීය මුදලින් ලබා ගැනීම සඳහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිකුත් කරන නිර්ලේඛන සුරකුම්පත් විශේෂය භාණ්ඩාගාර බිල්පත් සීමිත ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිතව ආරම්භ කරන සමාගම් ලැයිස්තුගත කිරීමට වෙන් වූ පුවරුව දිරි සවි පුවරුව දෙවන පූර්ව කියන්නේත් ඒකටද? නෑ දෙවන පුවරුව කියන්නේ නෑනේ ඒකට ප්‍රධාන පුවරුවයි දිරි සවි පුවරුවයි කියලා කියන්නේ. කොළඹ කොටස් හුවමාරුවේ අවසරය මත මහජනතාවට කොටස් හා ණය කර විවෘත වෙළඳපොලේ හුවමාරු කිරීමට බලය ලැබී ඇති සීමිත පොදු සමාගම් මිලකල සමාගම් එහෙම නැත්නම් ලැයිස්තුගත සමාගම් මිලකල සමාගම් හෙවත් ලැයිස්තුගත සමාගම් දෙකම ඉන්නේ 408 ණය ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා සමාගම විසින් නිකුත් කරන සුරකුම්පත් විශේෂය සාංගමික ණයකර කියන එක තියෙනවනේ හරිනම් ඒකත් ඉස්තරටමයි එන්න ඕන සාංගමික කියන වචනේ දාගන්න 409 යනු කොටස් ණයකර මිලදී ගැනීමක් නැතිනම් විකිණීමක් වෙනුවෙන් මුදල් බේරුම් කරන දිනයයි ඒකට කියන්නේ සමත දිනයක් කියන්නේ සමත දිනයක්
කොටස් වෙළඳපොලේ කොටස් ගණදරු නිෂ්කාසන මධ්‍යස්ථානයේ වශයෙන් කටයුතු කරන්නේ 410 මධ්‍ය තැන්පතු ක්‍රමය මධ්‍ය තැන්පතු ක්‍රමය මධ්‍ය ක්ලියර් අවුරුදු සමාගම මේ ඒ චෙක් නිෂ්කාශනය කරන එක ඒ චෙක්පත් නිෂ්කාශනය කරන එක කොටස් නිෂ්කාශනය කරන්නේ මධ්‍ය තැන්පතු ක්‍රමය හරි ඊළඟට 411 ලැයිස්තුගත සමාගමක් විසින් නිකුත් කර ඇති කොටස්වල වෙළඳපොළ අගය සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය නිකම්ම ප්‍රාග්ධනීකරණය කිව්වම ලකුණු හම්බෙන්නේ නැතිද? එකක් තවුලන්නේ 412 යම් සමාගමක කොටස් නිශ්චිත කාලයක් තුල අලෙවි වූ වාර ගණන නැතිනම් ගණදෙනු වන ශීඝ්‍රතාවය ද්‍රවශීලතාවය සමස්තයක් වශයෙන් කොටස් වල මිල ගණන් ඉහළ යන අවස්ථාවක් අපි කියනවා වෘෂභ වෙළඳපොළ වන අතර කොටස් මිල පහළ බසින අවස්ථාවකට කියනවා වලසා වෙළඳපොළ එහෙම නැත්නම් ගැනුම්බර විකුණුම්බර මේ ස්තැන් දෙකට 414 කිසියම් තනතුරකට අදාළව පුද්ගලයෙකුට තිබිය යුතු සුදුසුකම් දැක්වෙන්නේ මොකේද? රැකියා පිරිවිතරය තනතුරකට බඳවාගත් නව සේවකයෙකු තනතුරේ ස්ථිර කිරීමට පෙර සේවය කළ යුතු කාල සීමාව මොකද? පරිවාස කාලය. ආයතනය තුල සේවාදායකයන්ගේ නිපුණතා දැක්වෙනුයේ කුසලතා ඉන්වෙන්ටරිය. කුසලතා ලේඛන කියන්නේත් ඒක නේද? හරියයි. රැකියා අපේක්ෂකයාගේ තොරතුරු බාහිර පාර්ශවයන්ගෙන් විමසීමෙන් කරන පර්යේෂණ පසුබිම් පරීක්ෂණ පසුතල පරීක්ෂණ එහෙම නැත්නම් පසුබිම් පරීක්ෂණ කිසියම් ශිල්පීය වෘත්තියක් සඳහා බඳවාගත් සේවකයෙකු ගත යුතු පුහුණු කාලය ආධුනික කාලය 419 නිශ්චිත කාර්ය සාධනය සඳහා සේවකයන්ගේ දැනුම කුසලතා අභිප්‍රේරණය නංවාලීම සඳහා වූ ක්‍රමවත් ක්‍රියාවලිය පුහුණුව වන අතර කළමනාකරණ තනතුර සඳහා උසස් වීමට සේවකයන්ට අවස්ථා උදා කිරීම මොකද? සංවර්ධනය. මැනේජර් කෙනෙක් වෙන්න දෙන්නේ සංවර්ධනය. අර කරන වැඩේ හරියට කරන්න උගන්වන එක පුහුණුව. යම් වෘත්තීය ගැටලුවක් සම්බන්ධයෙන් සම්මුතියට එළඹීම සඳහා සේවක පක්ෂය හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර අදහස් සුමාරු කර ගැනීම අපි කියනවා සාමූහික කේවල් කිරීම. 420 සාමූහික කේවල් කිරීම. 421 සේව්‍ය සේවක දෙපාර්ශ්වය අතර ඇතිවන යහපත් හෝ අයහපත් සම්බන්ධතාවයට කියනවා කාර්මික සම්බන්ධතාව. පවතින රැකියාවකට නව රාජකාරියෙක් කර රැකියාවේ කාර්යපතේ විශාල කිරීම, රැකියා පුළුල් කිරීම, නැත්නම් රැකියා විස්තරණය, රැකියාවක අන්තර්ගත බලතල වගකීම් ප්‍රමාණය වැඩි කිරීම, රැකියා වර්ධනය, එහෙම නැත්නම් රැකියා පෝෂණය, පුහුණු වන්නා තනතුරු, සහකාර තනතුරු, රැකියා භ්‍රමණය යනාදී. ඒකට අපි කියනවා රැකියාව මත පුහුණුව කියලා. රැකියාව මත පුහුණුව. ඒකට ආධුනික පුහුණුව ගන්න බැයිද? ආධුනික පුහුණුව ගන්නත් පුළුවන්. හොඳයි. නෑ රැකියාව මත පුහුණුව. රැකියාව මත සේවාස්ත පුහුණුව. සේවාස්ත පුහුණුව. සේවාස්ත රැකියා මත එක්කම හරි.
සේවකයා විවිධ රැකියාවන් අතර මාරු කරමින් සේවය යෙදවීම රැකියා භ්‍රමණය. මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණ යෝග්‍ය හා තෘප්තිමත් සේවකයන් ඇති කර ගැනීම හා රඳවා ගැනීම. නැත්නම් ගුණාත්මක මානව සම්පත් ඇති කර ගැනීම හා රඳවා ගැනීම. 427 සංවිධානයේ ඉලක්ක පරමාර්ථ ළඟා කර ගැනීමේ අරමුණින් අනාගත සේවක අවශ්‍යතා නිගමනය හා එම අවශ්‍යතා සපුරා ගැනීමේ සුදුසු උපාය මාර්ග තීරණය. මානව සම්පත් සැලසුම් කරණය. මානව සම්පත් සැලසුම් කරණය. මානව සම්පත් කළමනාකරණයේ පොදු අරමුණ අහන්නේ ආයි කියන්නේ මොකද්ද? යෝග්‍ය හා තෘප්තිමත් සේවක පිරිසක් ඇති කර ගැනීම හා රඳවා ගැනීම. යන්තම් එහෙම මෙන් වචනයක් ඇහුණා ඉතුරු ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. 21 ළමයිනේ. 428 තනතුරකට බඳවාගත් සේවකයෙකු තනතුරේ ස්ථිර කිරීමට පෙර වැඩ කළ යුතු කාල සීමාව පරිවාස කාලය අනිත් එක ආධුනික කාලය. ඒක හැමතැනම වගේ එන ප්‍රශ්නේ. පරිවාස කාලය ආධුනික කාලය පැටලෙන්නේ නැත්තම් 429 කළමනාකරන නොවන සේවකයන්ට කරන ගෙවීම අපි කියනවා වැටු. කළමනාකරන සේවකයන්ට කරන ගෙවීමට කියනවා වේතන. වැටුප්පා වේතන. 430 පුහුණුව හා සංවර්ධනය. පළවෙනි ස්ථන පුහුණුව අනික සංවර්ධනය. කලිනුත් ආවේ ප්‍රශ්න. පුහුණුවයි සංවර්ධනය. 431 සිය ඉල්ලීම් සාකච්ඡා මගින් හෝ වෙනත් විරෝධතා පැවැත්මකින් දිනා ගැනීමට නොහැකි වූ විට සේවකයන් වැඩ කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අපි කියන්නේ මොකක් කියලාද? වැඩ වර්ජන. අඛණ්ඩ වැඩ වර්ජනය. වැඩ වර්ජන කියලා දාන්න. අලුතින් බඳවාගත් සේවකයන් විධිමත්ව ක්‍රමානුකූලව ආයතනයේ රැකියාවට සේවක කණ්ඩායමට හඳුන්වා දීම අනුස්ථාපනය. සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා කිසියම් කර්මාන්ත ශේෂ්ත්‍රයක නියැලි සේවකයන් පිරිසකගේ හෝ පුද්ගලයන් පිරිසකගේ එකතුවක් අපි කියනවා වෘත්තීය සමිති. 433 වෘත්තීය සමිති. 434 නියමිත කාල සීමාවක රැකියා කොන්දේසි පිළිබඳ වෘත්තීය සමිති හා කළමනාකරණය අතර පවත්නා සාකච්ඡා සාමූහික කේවල් කිරීම. 435 සාමූහික කේවල් කිරීම තුලින් ඇති කර ගන්නා එකඟතාවය සාමූහික ගිවිසුම්. ලිපි ලේඛන, ශබ්ද, ග්‍රැෆික්, හඬ, චලන, වීඩියෝ හා නිශ්චල වීඩියෝ යනාදී මාධ්‍ය දෙකක් හෝ වැඩි ගණනක් පරිගණක මාර්ගයෙන් ඒකාබද්ධ කිරීම සඳහා පහසුකම් සලසන ක්‍රමය. ඒ කියන්නේ මල්ටිමීඩියා. බහුමාධ්‍ය ඔව් බහුමාධ්‍යනේ. ඔව් බහුමාධ්‍ය තමයි සිංහලෙන් නැත්නම් මල්ටිමීඩියා. විද්‍යුත් අපරපණිවිඩේ අසභ්‍ය භාවය නෙවෙයි රහස්‍ය භාවය රැක ගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමය වන්නේ උපක්‍රමය පාස්වර්ඩ් නේ. රහස් සංකේත. පාස්වර්ඩ් ආනේ දෙකක් තියෙනවනේ මෙතන. යූසර් නේම් හා පාස්වර්ඩ් එහෙම එන්න ඕනේ. යූසර් නේම් හා පාස්වර්ඩ් දෙක මේපෑ මේල් එකට යන්න. සංවිධානයක තොරතුරු පද්ධතිය උපාංග සහ ඒවා අතර සම්බන්ධ රූපතරාණම් වලින් ඉදිරිපත් කරනවා. A හා B අකුරු වලින් තියෙන්නේ මොකද්ද කියලා අහනවා. A අකුරෙන් තියෙන්නේ මොකද්ද? ප්‍රතිදාන. B අකුරෙන් ප්‍රතිපෝෂණය. A අකුරෙන් ප්‍රතිදාන. ඈ 438 සර් ඔව් දැන් මේ යූසර් නේම් කියන එක වගේ වැහැම ඉංග්‍රීසි වලින් ලිව්වොත් ලකුණු දෙනවද? දෙනවද? ඔය සිංහල වචන දන්නේ නැහැ නේද මයිද? යූසර් නේම් පාස්වර්ඩ් වල තොරතුරු පද්ධති පාඩමේ ගොඩක් ඒවා ඉංග්‍රීසියෙන් තමයි ලේසි. තොරතුරු පද්ධති වර්ග ටික එහෙම ඉංග්‍රීසියෙන් ලේසි. ලියන්නේ අවුලෙන් ලකුණු දෙන්න.
ඊළඟට දැනුම් මට්ටමේදී යොදා ගැනීම තොරතුරු පද්ධති වන්නේ දැනුම් මට්ටමේදී යොදා ගැනීම තොරතුරු පද්ධති කිව්වහම දැනුම් කාර්ය පද්ධති, කාර්යාල ස්වයංක්‍රීය පද්ධති. KWS OAS එහෙම ලිව්වත් හරි. KWS OAS කියලා ලිව්වත් හරි. දැනුම් කාර්ය පද්ධති, කාර්යාල ස්වයංක්‍රීය පද්ධති කියලා ලිව්වත් හරි. සර් දැනුම් මට්ටමේ පත්ති දැනුම් කාර්යපත්ති වලද? ඉතින් ඒක තමයි KWS කිව්වේ. දැනුම් කාර්ය පද්ධති, කාර්යාල ස්වයංක්‍රීය පද්ධති. ඔය දෙක තමයි උත්තර දෙන්නේ. අස දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති කියලා එකක් තියෙන මට්ටම් අනුව ඒක තමයි යහනේ දැනුම් මට්ටමේදී යොදා ගැනීම තොරතුරු පද්ධති හැටියට දෙන්නේ. දැන් දැනුම් මට්ටමේ පද්ධති කියන එකේදී අර 6න් දෙන්න පුළුවන් පය අපි එකට සෙට් කරේ. භාවිත කරන මට්ටම අනුව 4යි, භාවිත යනවා 6යිනේ. ඉතින් මට්ටමේදී කියලා ඇහුවාම අපිට ආයේ මට්ටම ගැන කියන්න බෑනේ. මේ මට්ටමේදී පාවිච්චි කරන තොරතුරු පද්ධති දෙකක් හැටියට අර 6න් ගන්න පුළුවන් ওই දෙක. එහෙම දාන්න. 440 කළමනාකරන මට්ටමේදී යොදා ගැනීම පද්ධති දෙකක්. මේ කළමනාකරන මට්ටමට අර 6න් ගන්න පුළුවන් මොන දෙකද එතකොට? MIS DSS. MIS DSS. කළමනාකරන තොරතුරු පද්ධතියයි තීරණ උපකාරක පද්ධතියයි. ඊළඟට අන්තර්ජාල ලිපිනයන්හි www යන්නෙන් ප්‍රකාශ වන්නේ ලෝක විසිරි වියමන කියන එක. World Wide Web. ලෝක ව්‍යාප්ති වෙබ් කියන එක. ලෝක ව්‍යාප්ති වෙබ් කියන එකත් හරි. ඒක අර ඉංග්‍රීසියේ තේරුම වගේනේ එතකොට එන්නේ. ඉතින් හරිම විදිය නම් ඉතින් ලෝක විසිරි වියමන කියලා දාන්න. සර් ඔව්. ලෝක ව්‍යාප්ත ජාල පහසුකම් කියන එක වැරදිද? ඒක කෙලින්ම අහලා තියෙන පුතේ www කියන එකම. එතකොට World Wide Web. ඒකට ගැලපෙන සිංහල තේරුම ලෝක විසිරි වියමන. එහෙම එන්නේ. ආයෙ නිකන් වරද්දන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේක අපි දැන් මේ ට්‍රේනින් එකක් නේ. ඒක නිසා ඒකම දැන් මතක තියාගන්න. අරව හරිද නැද්ද කියලා ඉතින් ඒ වචන ඒ ඉංග්‍රීසි තේරුමට ගැලපෙනවද කියලා සමහර විට ඒක මට කියන්නත් බෑ. ඒකට සිංහල තේරුම කියලා ඉල්ලුවාම හරිම විදිහ තමයි ලෝක විසිරි වියමන කියලා ලියන්නේ. අන්තර්ජාල තාක්ෂණය යොදාගෙන ආයතනයක් තුල කටයුතු කරන පුද්ගලයන්ට sannivedanaya හා දත්ත හුවමාරු කිරීමට අවකාශ ලැබෙන ජාලය 442 අභ්‍යන්තර ජාලය. 443 සර් ඉන්ට්‍රානෙට් නෙමෙයිද? ඉතින් ඉන්ට්‍රානෙට් තමයි අභ්‍යන්තර ජාලය කියන්නේ. අභ්‍යන්තර ජාලය බාහිර ජාලය තමයි ඉන්ට්‍රානෙට් එක්ස්ට්‍රානෙට් කියලා කියන්නේ. දෙකම හරි. ජාලය කොටස් දෙකකට බෙදෙන්නේ නැද්ද? ඉන්ට්‍රානෙට් ඉන්ට්‍රාකොම් කියලා. මොකද? අභ්‍යන්තර ජාලය වෙනම බෙදෙන්නේ නැද්ද? නෑ. ඒ ඔයගොල්ලෝ පටලගෙන තියෙන්නේ අර මේක LAN WAN කියන එක. ප්‍රාදේශීය ශේෂ්ඨ ජාල පුරුෂ ඒක වෙනයි. අභ්‍යන්තර ජාල බාහිර ජාල කියන එකම තමයි ඉන්ට්‍රානෙට් එක්ස්ට්‍රානෙට් කියන්නේ ඉංග්‍රීසියෙන්. ඊළඟට අන්තර්ජාලය යනු පෞද්ගලික හා පොදු අයිතිය. එමය එන්නේ. පෞද්ගලික හා පොදු අයිතිය. ආරසි 44 ප්‍රධාන පෙළේ සෙවුම් යන්ත්‍ර දෙක Google Yahoo. Google එකයි Yahoo එකයි. ඊළඟට පණිවිඩ හුවමාරුව දත්ත හා තොරතුරු හුවමාරුව යනාදී අරමුණු පෙරදරි කරගෙන පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙකට සම්බන්ධ කිරීම පරිගණක ජාල සියලුම පරිගණක පොදු පතයකට ඍජුවම සම්බන්ධ වනසේ ස්ථානගත කර ඇති ජාලය බස් ජාල පොදු පතයකට සම්බන්ධ කරලා තියෙන එක බස් ජාලනේ. පෞද්ගලික sannivedana සම්බන්ධතාව උදෙසා පෞද්ගලික පරිගණක හා කාර්යමස්ථාන සම්බන්ධ කිරීම. ඒකට එන්නේ ප්‍රාදේශීය ශේෂ්ඨ ජාල. ඒක තමයි LAN.
අනික වෑන් පුළුල් ශේෂ්ත්‍ර ජාල. ඒ භූගෝලීය ප්‍රදේශ පදනම් කරගෙනනේ ලෑන්ඩ් වෑන් දෙක වෙන් කරන්නේ. සම්බන්ධ වෙන පාර්ශවයන් අනුව තමයි ඉන්ට්‍රානෙට් එක්ස්ට්‍රානෙට් කියලා. ඒක පටල ගන්න නැතුව හරියට ගලප ගන්න. පේනවනේ දැන් ඔයගොල්ලන්ට මේවා කරද්දි තේරෙනවා පැටලෙන තැන්. ඒක හදාගන්නනේ අපි දැන් මේවා ඉතින් කරන්නේ. විවාහකට කලින්. ඊළඟට 448 පරිගණකයකින් පරිගණකයට අන්තර්ජාලය මගින් පණිවිඩ හුවමාරු කිරීම. විද්‍යුත් තැපැල්. ඊමේල් 449 පුද්ගලයන් සම්මුඛ නොවි දුරකථන මාර්ගයෙන් හෝ විද්‍යුත් තැපැල් මගින් එකවර පුද්ගලයන් කණ්ඩායමකට සාකච්ඡා පැවැත්විය හැකි ක්‍රමය. එන නිවුස් ගෲප්. භාවිත කරන්නන් දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් එකවර දත්ත ගොනු සංරක්ෂණය කිරීම, සංස්කරණය කිරීම හෝ නවීකරණය කිරීම සඳහා වූ දුරකථන මගින් සාකච්ඡා කිරීම. කියන්නේ ටෙලිකොන්ෆරන්ස්. ටෙලිකොන්ෆරන්ස් 449ට Zoom වගේ ගන්න බැයිද? බෑ ඒ Zoom කියන්නේ ඇප් එකක්නේ. ඒ තාක්ෂණයනේ අපෙන් අහන්නේ. Zoom කියන්නේ උපකරණය ඇප් එක විතරයි අපිට ප්‍රවේශ වෙන්න තියෙන මාර්ගය නේ. ඊළඟට 451 chat ක්‍රමයේ වර්ග 3 පාඨකථන හඬකථන වීඩියෝ කථන. පාඨකථන හඬකථන වීඩියෝ කථන. 452 එක් ස්ථානයක වූ පරිගණකයක් මගින් අන්තර්ජාලයට සම්බන්ධ වී තවත් ස්ථානයක වූ පරිගණකයක් භාවිත කිරීම. ඒකට කියන්නේ ටෙල්නෙට්. ටෙලි පරිගණක කියන්නේ ඒක නේද? ඔව්. 453 සංවිධානයක තොරතුරු එකතු කරන පරිවර්තනය කරන හා බෙදා හරින පුද්ගලයන් ක්‍රියාපටිපාටි හා සම්පත්වල එකතුව තොරතුරු පද්ධති 454 පරිගණක ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන භෞතික උපකරණ දෘඩාංග අනිත් එක මෘදුකාංග 455 භාවිත කරන්නාගේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව පරිගණකවල වැඩසටහන් හසුරුවනු ලබන වැඩසටහන් පරිගණක වෛරස් කියලා එහෙම කියන්න එපා කොවිඩ් වගේ ඒවා එතකොට වෛරස් සෑම පරිගණකයක්ම තවත් පරිගණක කිහිපයක් සම්බන්ධ වන සේ සකස් කර ඇති ජාලය. ඒකට කියනවා රුග්ජාල. සාක ජාල කියලාත් කියනවා. ව්‍යාපාර අදහස සංක්ෂිප්තව ඉදිරිපත් කරන සමස්ත සැලැස්ම පිළිබඳ අවබෝධයක් ලබා දෙන කියවන්න ආකර්ෂණය කරන ව්‍යාපාර සැලැස්මේ උපකොටස විධායක සාරාංශය 458 ව්‍යාපාර සැලැස්ම මේ 456ට තරුජාල ගන්න ඉස්සේ. තරුජාල ගැන බෑ තරුජාල කියන්නේ මධ්‍ය පරිගණකයකට වටේ පරිගණක සම්බන්ධ කරා කියලා කියන්නේ බෑ. එකකට දෙකක් නම් මුදුජාල එකකට වටේ පරිගණක නම් තරුජාල පොදුපතයකට නම් බස් ජාල සෑම පරිගණකයකටම තවත් පරිගණක ගහ කතු විදුලි යන විදිහට එතකොටනේ සෙට් වෙන්නේ හැම එකකටම තව අම්ම කෙනේනේ 458 ව්‍යාපාර සැලැස්ම ඒකට නම් ඉතින් විභව බැංකු කරුවන් ආයෝජකයන් මොකක් හරි දැම්මට අවුලක් නැහැ. ඇල්මැති පාර්ශවයන් කිව්වොත් ඇල්මැති පාර්ශවයන් කිව්වත් කමන්නේ. 459 ව්‍යාපාර සැලැස්ම එතකොට ඉස්තන 459 460 නිෂ්පාදන ක්‍රියාපටිපාටි අවශ්‍ය දැනුම උපකරණ ආයි දේවල් ටික තියෙන්නේ සැලසුමේ මොන කොටසේද? මෙහෙයුම් සැලසුම.
461 ඒක සමුපකා- නිෂ්පාදනය ආ මොකද්ද 461 759 පොඩ්ඩක් කියන්න. ව්‍යාපාර සැලැස්ම ඉතින් 458 ලිව්වනම් 459 කොහොමද පුළුවන් වෙන්නේ බෑ. ව්‍යාපාර සැලැස්ම 461 සමුපකාරය උපයන ආර්ථික ප්‍රතිලාභ සමාජිකයන් සමිතිය තුළ දැක් වූ ආර්ථික ලැබියාවන්ට අනුපාතිකව බෙදා දීම අනුග්‍රාහක ප්‍රතිගෙවීම සම්පකාර ලාභ විභජන විදිහේ වරලත් හිමියාගේ වෙළඳ ලකුණ යටතේ භාණ්ඩ නිපදවා බෙදා හැරීමේ අයිතිය වරලත් ලාභියාට හිමි වන ව්‍යාපාර නිෂ්පාදන වරලත් ව්‍යාපාර හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය හවුල් ව්‍යාපාර ආඥා පනත නෙත්තල් PLC යන නමින් හඳුන්වන්නේ නිල ලැයිස්තුගත පොදු සමාගමකි. ඒ PLC කියලා දාන්නේ ලැයිස්තුගත ඒවානේ. විදේශ රටකදී සංස්ථාපනය කරන සමාගමක් ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ සංස්ථාපනය කොට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සිදු කරයි නම් එය විදේශීය සමාගම. 466 හවුල්කරුවන් අතර පවත්නා සම්බන්ධතාවයේ කිසියම් වෙනසක් සිදු වීම අපි කියන හවුල විසුරුවා හැරීම වන අතර ස්වේච්ඡාවෙන් හෝ අධිකරණය මගින් හවුලක් විසුරුවා හැරීමේදී සියලු ව්‍යාපාර කටයුතු නිමාවට පත් කිරීම හවුල් ව්‍යාපාරයේ විසුරුවා හැරීම. හවුල් ව්‍යාපාරයේ විසුරුවා හැරීම. සිය ආර්ථික සමාජ සංස්කෘතික අවශ්‍යතාවයන් අපේක්ෂාවන් ඉටු කර ගැනීම උදෙසා ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයන් ඒකාබද්ධ අයිතාමේ සමුපකාර 467 සමුපකාර 468 අයිතිය එක් රටකට සීමා වූවද විවිධ රටවල පාලි සමාගම් ලෙස ක්‍රියාත්මක වන සමාගම් බහුජාතික සමාගම් සර් 460 ආ 464 467 4 PLC කියලා දාන්නේ මොන ව්‍යාපාරවලද එතකොට? ලැයිස්තු ගත පොදු සමාගම්. ආරසිය 68 බහුජාතික සමාගම් 469 අක්කරල සමාගම් පළවෙනි ස්ථාන ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කිරීම තහනම් වන සමාගම් අක්කරල ප්‍රාග්ධනය කියන්නේ කොටස් ප්‍රාග්ධනය රහිතව ආරම්භ කරන සමාගම් අපේන් සීමිත සමාගම් ප්‍රාග්ධනයක් රහිතව නේ එතන කොටස් කියන වචනේත් එනවා ඒතර අපේන් සීමිත සමාගම් ශ්‍රී ලංකාවේ खनिज तेल පිරවුම් මධ්‍යස්ථාන නිෂ්පාදිත වරලත් ව්‍යාපාර ක්‍රමයට ක්‍රියාත්මක වන අතර කොකා කෝලා වැනි බීම නිෂ්පාදනය කර බෙදා හැරීම නිෂ්පාදන වරලත් ව්‍යාපාර 471 ලෝක බොහෝ රටවල පැතිර ඇති වරලත් ව්‍යාපාර ක්‍රමය ගොඩක් රටවල් වල තියෙන්නේ ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර Pizza Hut, McDonald's, KFC ඒව ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර දෙක එකම ගණයේ ව්‍යාපාරයක යෙදී සිටින සමාගම් කිහිපයක් ඒකාබද්ධ වීම තිරස් සංයෝජන එකම ගණයේ නම් තිරස්නේ අනිත් එක සිරස් එකම දාමයේ ඉන්න කට්ටියකට එකතු වෙලා නම් සිරස් වාණිජ බැංකු සපයන ණය පහසුකම්
වාණිජ බැංකු ලබා දෙන ණය පහසුකම් මොකද? පාරිභෝගික ණය, ව්‍යාපාරික ණය. පාරිභෝගික ණය, ව්‍යාපාරික ණය. ගුවන් මගින් විදේශගත වන පුද්ගලයෙකු සතු අනිවාර්යයෙන්ම තිබිය යුතුයි මොනවාද? ගුවන් ටිකට් පත, වීසා බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය. ගුවන් ටිකට් පත, වීසා බලපත්‍රය, විදේශ ගමන් බලපත්‍රය. කළමනාකරණය යනු ගතික ව්‍යාපාර පරිසරය තුළ ප්‍රකාශිත අරමුණු හා පරමාර්ථ සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයේ සම්පත් කාර්යක්ෂමව යෙදවීමේ ක්‍රියාවලිය. 476 නව රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීම සඳහා අවසර ලබා ගත යුතු ආයතනය වන්නේ කොහෙන්ද? කොහෙන් කියලා ලිව්වේ? ජනමාධ්‍ය අමාත්‍ය නෑ. විදුලි සංදේශන නියාමන හරි. මොකක්ද එකක් වුණා ඒක කමක් නෑ ආවනේ. ඊළඟට නව රූපවාහිනී නාලිකාවක් ගන්න අවසර ගන්න ඕනේ කොහෙන්ද? විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය. කර්මාන්ත හා වෙළඳ අමාත්‍යාංශය. කර්මාන්ත විද්‍යාරක්ෂණ නෙමෙයිද? කර්මාන්ත හා වෙළඳ කියලා තමයි තිබ්බේ. දැන් ඕකේ දැන් මේ ඔය අමාත්‍යාංශවල නම් ටිකක් හිටපු ගමන් වෙනස් වෙනවා. විද්‍යා හා තාක්ෂණ නෙමෙයි. ඒක පොඩ්ඩක් මම කොකටත් බලන්නම්. දැන් අමාත්‍යාංශවල නම් දැන් ආයේ එක එක අවුරුදු වල වෙනස් කරනවා. කඩ කඩ දෙකට කඩනවා. දෙකට කඩලා දෙකක් කරනවා. ඕම කරනවනේ. දැන්ටෝක දාගන්නවා. ඊළඟට 478 විදුලි බල ශක්ති කළමනාකරණය වෙනුවෙන් පිරිනමන අන්තර්ජාතික ප්‍රමිතිය ISO 50000 එක. ISO 50000 එක. ISO 50000 එක. ආරසිය 79 නෙඩා කියන්නේ මොකක්ද? නෙඩා කියන්නේ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය. නෙඩා යනුවෙන් ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය. ඊළඟට හඳුන්වන අතර ව්‍යාපාරික සවිය වැඩසටහන ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය. ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය. ව්‍යාපාරයක් ලාභ හෝ අලාභ නොලබන නිෂ්පාදන හෝ අලෙවි මට්ටම සමච්ඡේද ලක්ෂ්‍ය 481 අනාගතයේදී තම සම්පත් ආයෝජනය කිරීම මත ව්‍යාපාරය කෙරෙහි යල්මක් දක්වන්නේ විභව ආයෝජකයන් 482 සමාගම් බදු හා එකතු කළගේ මත බදු
අය කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. දැන් අලුත් අයවැය යෝජනා ටික අයවැය සම්මත වුණාම ඒ ටිකත් බලා ගන්න වෙනවා. මං හිතන්නේ අර විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද එහෙම ආයි ජනවාරි ඉඳන් තියනවා කිව්වා. තව මොනවද එක එක කතන්දර ටිකක් කිව්වනේ කොතක ගහ කිව්වේ කියලා ඇහුනේ නැද්ද? එතකොට ඒවැය නව අයවැය යෝජනාවල අපිට BS වලට අදාළ ඒවා ඒ ටික ඕනේ. ඊට අමතරව දැන් ඔය කොරෝනා සම්බන්ධයෙන් ඉතින් තියෙන එක එක දේවල් එහෙම පොඩ්ඩක් කාලීන දේවල්නේ. ඔය එන්නත් වර්ගවල නම් ටික. ඒ තියෙන එක එක පරීක්ෂණ මොනවද? ඇන්ටිජන් පරීක්ෂණය කියනවා ඊළඟට PCR කියන එක. ඔය ගැන එහෙම ටුට්ටක් බලාගන්න. ඊළඟට සර් ඔව් ඒ අලුතෙන් අප්ඩේට් උනේ වෙයි විස්තර ටික දාලා අන්තිමට සර් මොකක් හරි ටියුට් එකක් දෙනවා කියන්නේ මම ඒක අර මේ දුන්නේ නැත්තේ දැන් මේ විභාගය ආයි පෙබරවාරි වෙනකන් කල් ගියානේ. නැත්නම් සාමාන්‍යයෙන් ඒ කාලය වෙනකොට අන්තිම සතිය වගේ වෙනකොට තියෙන ටික දෙනවා. දැන් පෙබරවාරි කියන්නේ ළමයි අලුත් අවුරුද්දක්නේ. ඒතකොට තව ගොඩක් දේවල් වෙන්න පුළුවන්. දැන් අයවැයෙන් එන එක ඒවා එන්න පුළුවන්. ඒතර බාගදා ඊළඟ මහ බැංකු වාර්තාව ඒ වගේ කතන්දර තියෙනවනේ. ඉතින් ඒ හින්දා මේ විභාගයට යන්න කලින් කොහොමද ඉතින් මට හොයාගන්න පුළුවන් දේවල් ටික හොයලා දෙනවා. BS වලට එයි කියලා හිතෙන එක. ඊට අමතරව ඉතින් ඕගොල්ලොත් ඔය නිතරම සමාජ මාධ්‍ය එහෙම තියෙනවනේ Facebook යනවා. ඔය ඕපදූප හොයන්නම නෙමෙයි පොඩ්ඩක් ඕවාගේව බලන්න දැන් ඔය අයවැය යෝජනා ගැන තියෙන ඒවා වාහන බදු වලට මොකද වෙන්නේ කියලා තියෙනවා එක එක ඒවා. වාහන ගෙන්නන ඒවට සීමා දාලා කියලා කියනවා. දැන් ඔයා බලා ගන්න පොඩ්ඩක්. ඊළඟට අවසාන පාරිභෝගිකයාට නිෂ්පාදිත අලෙවි කිරීම කියනවා සිල්ලර වෙළඳාම. එසත් එසේ අලෙවි කරන්නා සිල්ලර වෙළෙන්දා. අලෙවි කරන්නා සිල්ලර වෙළෙන්දා. ඊළඟට හවුල් කිවිසුමක කළමනාකරණය හා සම්බන්ධ යම් කරුණක් ඇතුළත් නොවන විට එය හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තිය අනුව ක්‍රියා කළ යුතුයි. හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තිය අනුව ක්‍රියා කළ යුතුයි. 485 එළදිව වෛද්‍ය මධ්‍යස්ථානය හා බුද්ධික ෆාමසිය. එළදිව වෛද්‍ය මධ්‍යස්ථානය හා බුද්ධික ෆාමසිය කිව්වහම අපිට පුළුවන් පෞද්ගලික අංශයේ සුළු පරිමාණ කියලා දාන්න. පෞද්ගලික අංශයේ සුළු පරිමාණ කියලා දැම්මේ. රක්ෂිත වනාන්තර හා මැණික් කිල්ලම් යනාදිය ස්වභාවික පරිසරය අයත් වේ. නමුත් ඒවා ව්‍යාපාර කටයුත්තක් බවට පත් කිරීමේදී නෛතික පරිසරය. වැදගත්. වාණිජ බැංකුවක ATM යන්ත්‍රයක් සවි කිරීම ඒක ඇවිල්ලා තාක්ෂණික පරිසරය. ඒ සවි කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසර ලබා ගත යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසර ලබා ගත යුතුයි. භූගෝලීය ව්‍යාප්තිය අනුව පරිගණක ජාල ප්‍රාදේශීය ශේෂ්ත්‍ර ජාල පුළුල් ශේෂ්ත්‍ර ජාල ඉංග්‍රීසියෙන් නම් ලෑන්ඩ් වෑන් දුම්රියන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී භාවිත කරන ලියවිල්ල දුම්රිය වාරණාව අදාළ දේපලේ සත්‍ය වටිනාකමට වඩා අඩු වගයකට රක්ෂණය කිරීම ඌණ රක්ෂණය වන අතර අදාළ දේපලේ සත්‍ය වටිනාකමට වඩා වැඩි වගයකට රක්ෂණය කිරීම අධි රක්ෂණය. සර් ඔව් 487ට ප්‍රාථමික කියලා ගන්න බැරිද? පළවෙනි එකට 486. මොකක් කියලා? ප්‍රාථමික කර්මාන්ත අපි විතර පරිසරයේ විතර ඊළඟ එකට මොකක්ද දාන්න ඕනේ? ඒකේ පරිසරයට අදාළව තමයි දෙන්න තියෙන්නේ. ස්වභාවික පරිසරයට අයත් ඒවා ව්‍යාපාර බවට පත් කරද්දී නෛතික පරිසරය වැදගත්.
මූල්‍ය ප්‍රතිපත්තිය 491 මූල්‍ය ප්‍රතිපත්තිය මූලික වශයෙන් පාලනය කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව 492 මූල්‍ය ප්‍රතිපත්තියේ මූලික අරමුණ මිල ස්ථායීතාවය මිල ස්ථායීතාවය මූල්‍ය ස්ථායීතාවය කියන්නේ දෙකක්ද? මිල ස්ථායීතාවයයි අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ ආහාර ආරක්ෂණය සඳහා පිරිනමන ප්‍රමිති ISO 22000 493 493 जगत परिसर दिने जूनी 5 494 अंतर्जातिक प्रमिति दिने ඔක්තෝබර් 14 495 මුදල් විශුද්ධිකරණය යනු කුමක්ද? කළු මුදල් නීත්‍යානුකූල කිරීම. 496 මිනිසාගේ ජීවන තත්ත්වයේ තරම තීරණය වනුයේ භාවිත කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණය මත වේ. විකිණීමක් හෝ හුවමාරුවක් හෝ නොමැති තැන ව්‍යාපාර කටයුතු 495 කළු මුදල් නීත්‍යානුකූල කිරීම. කළු මුදල් කළු සල්ලි සුදු සල්ලි කරනවටනේ එහෙම කියන්නේ. කළු මුදල් සර් ඒකට නීත්‍යානුකූල නොවන මුදල් කියලා ලියුවොත් පැහැදිලිද? විශේෂ උපයාති මුදල් නීත්‍යානුකූල විහාරයට ගැනීම යෝගී අදහසක් ගෙනලිවම වෙදිස ඒක දාන අනිවාර්යයෙන්ම දාන නීත්‍යානුකූල නොවන විදිහට උපයාගත් කියලාම දාන්න ඕනේ. නීත්‍යානුකූල නොවන විදිහට උපයාගත් මුදල් නීත්‍යානුකූල කිරීම. කළු මුදල් කියන්නේ එහෙමයි. විකිණීමක් හෝ හුවමාරුවක් නොමැති තැන 497 විකිණීමක් හෝ හුවමාරුවක් නොමැති තැන ව්‍යාපාර කටයුත්තක් සිදු නොවේ. සර් වෙනදාම වෙන වෙයි. ඔය ව්‍යාපාර ගති ලක්ෂණ වලින් උතන මතු කරලා තියෙන්නේ. ව්‍යාපාර ගති ලක්ෂණ වලින් උගන්වන්නේ විකිණීමක් හෝ හුවමාරුවක් සිදු විය යුතුයි කියලා. ව්‍යාපාරයක ප්‍රධාන කටයුතු දෙක අවශ්‍යතාව වමනා සපුරාලීම සම්පත් වලට අගය එකතු කිරීම. 499 ව්‍යාපාර ක්‍රියාවලියේ නිෂ්පාදනය අලවිය ප්‍රවර්ධනය මූල්‍ය පාලනය මානව සම්පත් පාලනය මහජන සම්බන්ධතා ආදී සෑම කටයුත්තක්ම අන්තර්ජාලය භාවිත කරමින් සිදු කිරීම අපි කියනවා විද්‍යුත් ව්‍යාපාර. සර් 498ට ගන්න බැරිද අලෙවිකරණ කටයුතු මූල්‍ය කටයුතු? ඒ කාර්යය. මං කිව්වේ කටයුතු දෙකයි කාර්යයන් ටිකයි පැටලෙනවා කියලා ඔය පැටලෙලා තියෙන ලසන්ට. ඒ පැටලෙන දැන් ඔය මේවෙන් ලියා ගන්න. ඔයා දන්නවද ඔයාලට පැටලෙන දැන් කියලා? ඔය ළමයින්ට පැටලෙන දැන් තියෙනවා කීපයක්. අනිවාර්යයෙන් පැටලෙනවා ඉතින්. කටයුතු දෙක කියන්නේ දෙකයි. කාර්යයන් කිව්වහම හයක් විතර තියෙනවනේ. අලුත් සිලබස් එකේනේ කටයුතු දෙක කියලා දෙකක් ආවේ. ගති ලක්ෂණයි කටයුතු දෙකයි කියන ටික ආවේ අලුත් සිලබස් එකේ. ඉස්සර තිබ්බේ නෑ එහෙම. 500 අවශ්‍යතාවය සඳහා වූ විසඳුම නිෂ්පාදිතය. දැන් ඔය පැටලෙන දැන් කියන එකේදී පුතේ පැටලෙන දැන් තියෙනවා ප්‍රධාන වශයෙන් දැන් ඔය පාඩම් කරද්දි බලන්න. නිෂ්පාදනයේ ස්වභාවය අනුව ව්‍යාපාර වර්ග කරන එකයි නිෂ්පාදනයේ අංශය අනුව වර්ග කරන එකයි පටලනවා ඕනේ. ඊළඟට සංයෝජන වර්ග සංයෝජන ක්‍රම පටලනවා. දැන් ඔය ව්‍යාපාර කටයුතු ව්‍යාපාර කාර්යයන් පටල ගන්නවා. ඒක හින්දායි විශේෂ කරලම මේ පැටලෙන ඔයා මෙහෙම කරන්න. පැටලෙන තැන් කියන වෙනම හොයන්න දැන් පාඩම් 18ම බලලා. එක වගේ තියෙන දැන්
බලාගෙන යනකොට ඔයාලට තේරෙනවා මට මෙන්න දෙක පැටලෙනවා අප්පා කොයි වෙලාවෙත් කියලා ඔය කියන්නේ. ඒ ටික වෙනම ලියන්න පැටලෙන තැන් කියන්නේ. දැන් අර 2020 වගේ නම් මම දුන්නා ළමයින්ට පැටලෙන තැන් කියලා. මට හිතෙන විදිහට පැටල මම පේපර් බලනවනේ. ඔයගොල්ලන්ගේ. ඒකට ළමයි වැඩිපුරම පටලගෙන ලියලා තියෙන තැන් ටික දාලා මම වෙනම ළමයින්ට පැටලෙන තැන් කියලා දුන්නා. ඉතින් දැන් මම දන්නේ නැහැනේ ඔයගොල්ලන්ට එක එකට පැටලෙන්නේ මොන තැනද කියලා. ඔය විශේෂයෙන් මේ ගිය පාරකින් තමයි මම ඔය කියන්නේ පටල ගන්න තැන්. ඉතින් ඔයා ඒක තනියෙන් කරන්නකෝ මේ පාර. ටියුබ් 18ම දිනවනේ. ටියුබ් 18ම පෙරලලා බලන ගමන් ඔයා දන්න ඔයාට පැටලෙන තැන්. මට මෙන්න මේ දෙක කොයි වෙලේ පැටලෙනවා කියලා ඔය ළමයි කියන්නේ. ඒ තැන් ටික වෙනම ලියන්න පොඩි කොලයක හරි පොතක හරි. හරි. ඒක ලිව්වහම ඔයා දන්නවා ඔයාට පැටලෙනවා කියලා. හරි. එහෙනම් අපි ඊළඟ ටික සාකච්ඡා කරමු ඊළඟ සතියේ දැන් ඊළඟට එන බදාදා. හරි. සර් මේ ඔව්. 500 වෙනි එකේ අවශ්‍යතාව සඳහා විසඳුම